හොඳයි හැමෝම සාදුකාරය පවත්වන්නකෝ. හොඳයි පින්වත්නි අපි සාකච්ඡාවක් ආරම්භ කරන්න මේ ලැබිච්ච කාලය අපේ රටටත් අපේ සමාජීය ව්‍යුහයටත් යම්කිසි ව්‍යසනකාරී තත්ත්වයක් ලැබිලා තියෙන කාලේ මම දැක්ක විදිහට මේක ධර්මදේශනාව ප්‍රචාර වෙනවා අලුත් අවුරුද්ද දවසේ රෑ. එතකොට ශ්‍රාවකයෝ එදාට මේක අහයි. මම හිතනවා ඉතින් ඒක අද ටිකක් හැමෝටම දැනෙච්ච කාරණාව නිසා අපි මේ පැත්තෙන් පොඩ්ඩක් කතා කරන් යන්. මොකද කොහෙන් ගියත් සත්‍යෙ දෙන එක ප්‍රශ්න නෙමෙයි. හරි. අරගලය කියන එකේ තේරුම මොකද්ද? අර්බුදය කියන එකේ තේරුම මොකද්ද? අරගලය කියන එක අර්ථ දක්වන්න කියලා කිව්වොත් එහෙම මොකක්ද තියෙන නිර්වචනය? පැවැත්මට තර්ජනයක් වෙනවා නම් එතන අර්බුදයක් තියෙනවා. හරිද? ඒ අර්බුදය අනිත් පැත්තට ලිහා ගන්න විසඳ ගන්න කරන දේ තමයි අරගලය කියන්නේ. තේරෙනවද? පැවැත්මට තර්ජනයක් වෙනකොට මිනිසුන්ට වෙන අර්බුදය විසඳා ගන්න කවුරු හරි කෙනෙක් කරනවා නම් මොන හරි දෙයක්. එතන අරගලයක් තමයි තියෙන්නේ. අරගලයක් කියනකොට මම කියපු අර නිර්වචනේ ඒක සුළුපටුව හිතන්න එපා. එක වචනකින් ඕකේ අදහස ටිකක් එහෙම වෙනවා. පැවැත්මට තර්ජනයක් වෙනවා නම් තමයි මිනිස්සු අරගල කරන්නේ. හරිද? පැවැත්මම තර්ජනයක් වෙලා නම් පැවැත්මට තර්ජනයක් වෙනකොට මිනිස්සු අරගල කරනවා. පැවැත්මම තර්ජනයක් නම් ඒකට කවුරුත් අරගල කරනවද කියලා තමයි අහන්න තියෙන්නේ. තේරෙනවද? ඒකේ අර්බුදයක් තියෙනවා කියලා තේරෙනවද කියලා තමයි අහන්න තියෙන්නේ. තේරෙනවද? අර්බුදය අපිට මතුවෙන්නේ අපේ සාමාන්‍ය ජීවන පැවැත්මට මොන හරි විදිහකට ව්‍යසනයක්, විනාශකාරී භාවයක්, උවදුරක්, අපවාදයක්, උපවාදයක්, පීඩාවක් වගේ නෝකට තමයි මිනිස්සු ඔක්කොම පෙළගෙන්න ගන්නේ. ඒක කළ යුතුයි. ඒකේ තරගයක් නැහැ. මොකද සාමාන්‍ය මිනිසුන්ට සාමාන්‍ය ජීවිතය ගෙවා ගන්න බැරි වෙනකොට ස්වභාවයෙන්ම මිනිස්සු ආවේගශීලීව නැත්තම් ඒ ආවේගයන් පිට කරගන්න එක උපක්‍රම පාවිච්චි කරනවා. ඒක දැනුත් වෙනවා, ඉස්සරහටත් වෙයි, අතීතෙත් උනා. හැබැයි එතන තියෙන ප්‍රශ්නේ ඒ ගන්න විසඳුම් මේ සදාකාලිකව ඒ ප්‍රධාන ව්‍යසනයට පිළිතුරක් වෙනවද කියන එක. තේරෙනවද? මේ අර්බුදයට මේ අරගලය ස්ථිරසාර විසඳුමක් වේද කියන එක. ප්‍රඥාවන්ත මිනිසෙක් හිතා බලන්න ඕන කාරණාවක් නේ ඔක. පැහැදිලිද? ඒක ඉතින් හොරකට තේරුම් ගන්න අර බුදුපැන් වහන්සේලා මතක් කරලා තිනවා වගේ සාමාන්‍යයෙන් මේ ප්‍රඥාව කියන එක හැමෝටම පිළිහිටන ධර්මතාවයක් නෙමෙයි. ප්‍රඥාව කියන කොටසෙත් එක එක්කෙනාට සමාජීය මට්ටම් වල විවිධ පරාසනු වෙනස් වෙනවා. හරිද? හැමෝටම එකම විදිහට කියන දේ තේරුම් ගන්නත් බෑ. ඒ වගේම සුළු දෙයක් කිව්ව පමණින් තේරුම් ගන්න පුළුවන් අතිදක්ෂයොත් ඉන්නවා. ඒ කියන්නේ තේරුම් ගන්න බැරි මුග්ධයි කියන මට්ටමත් අතිශයම ප්‍රඥාවන්තයි කියන කට්ටිය අතරේ අපි හැමෝගෙම ජීවිත තියෙනවා. හරිද? එතකොට අර්බුදයකදී මිනිස්සු එක එක්කෙනා අරගල කරන්නේ කෙනාට ආවෙනික විදිහට. කෙනකින් ගිහිලා આવොත් ඔයාට මොකක්ද තියෙන අර්බුදය කියලා එයා කියන එක නෙමෙයි ඊළඟ එක්කෙනා කියන්නේ. තේරෙනවද? සාමූහික අර්බුදයක් ඇති වුණොත් තමයි මිනිස්සු ගොඩාක් ඒ වෙනුවෙන් අරගලයක් කරන්න එළියට පාට බහින්නේ. හරිද? මෙතනදී හොඳට මෙන්න මේ කාරණා බලන්න. අපි බුදුහාමුදුරුවෝ කියලා නමක් නැත්තම් බුද්ධ කියන වචනයක් අද කොහෙන් හරි ඇහිලා තියෙනවා. සහ ධර්මයේ කියන කාරණාව අපිට පොඩ්ඩක් හරි ඉස්මතුලා තියෙනවා. සංඝයා වැඩ ඉන්නවා. ඉතින් ඒ ලැබිච්ච වටපිටාවත් එක්ක අපි දන්නවා බුදුහාමුදුරුවෝ කියන චරිතය ඊටාම විශේෂ චරිතයක් ලෝකේ පහළ වෙච්ච කියන එක. අතිවිශේෂයි කියන තමයි කියන්න තියෙන්නේ. බුදුහාමුදුරුවෝගේ කාලේ බුදුහාමුදුරුවෝ ගිහි ජීවිතය ගත කරනකොට සිද්ධාර්ථ කුමාරවදී උන්වහන්සේ පටන් ගත්ත අරගලේ තමයි අපිත් ඒකට සම්බන්ධ වෙලා මේ විදිහට අරන් යන්නේ තාම. හරිද? ඒ අරගලයෙන් ස්ථිරසාර විසඳුමක් ලැබුණා. ඔය අරගලේ මම පොඩ්ඩක් කියන්නම්. හරිද? සියලු සැපතියෙද්දී සියලු දේවල් නැතයි කියන වචනයවත් අහලා නැහැ කියලා කියන්නේ. එච්චරට පුණ්‍ය ශක්තියක් තිබ්බ කෙනෙක්, එච්චරට ආඩ්‍යයි, එච්චරට වෙන්නේ ලක්ෂූරියස් ජීවිතයක් ඒක. හරිද? අත්‍රපයට වැඩකාරයෝද, සේවකයෝද, ආරක්ෂකයෝද, මාලිගාද, පොකුණුද එකක් ඕන එකක් නම් කරන්න තියෙනවා. හරිද? ඒ සියල්ල තියෙද්දී අබිනිෂ්ක්‍රමණය කර දෙන්නට ආවා කියලා විහල් දිනවනේ. ඒ කියනකොටත් අපේ ඇඟිලි පිළව යනවනේ එහෙම කරන්නේ කොහොමද කියන එක. ඒක කරන්න පටන් ගත්තේ ඇයි? අර්බුදය දැක්ක හින්දා. අර්බුදය දකින්න පටන් ගත්ත නිමිත්ත කොහෙන්ද ආවේ? සතර පෙර නිමිත්ත දකින්නකොට තේරුණා අර්බුදයක් තියෙනවා. චන්නගෙන් අහනවා චන්න මේ මනුස්සයට මොකද වෙලා තියෙන්නේ? කොටරුල් පොතක් වගේ මේ හැමකට මොකද වෙලා තියෙන්නේ? ඒතර චන්න මොකද කියන්නේ? ස්වාමීන් වහන්සේ ඉන්නේ මහලු වෙච්ච මිනිස්සෙක්. ඒතර සිද්ධාර්ථ කුමාර අනිත් පැත්තට අහනවා චන්න අපිටත් මේ වගේ දෙයක් උරුම වෙනවද? ස්වාමීන් එහෙමයි. ඔබ වහන්සේගේ ඔය තියෙන රත්තරන් පාට කිසිදු ඉරක් පැල්ලමක් නැති හැම ඔය වගේ දවසක එනවා. එදාට මහලු වෙනවා. කුමාරට මොකද හිතෙන්නේ? කමන්නේ නැහැ ඉතින් කොහොමත් මට ඕක උරුම දෙන්නේ කියලා නිකන් ඉන්නේ නැහැ. එතන හිතනවා මට මේක වෙනව නම් කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා හොයන්න ඕනේ කියන එක. ලෙඩෙක්ව දකිද්දිත් ඔහොමමයි. මැරෙනවා කියලා තේරුම් ගනිද්දිත් ඔහොමමයි. පැවිදිරුවක් දකිද්දි අර තිබ්බ නිමිත්ත උපනිශ්‍රේ වුණා. ශ්‍රමණ ජීවිතයටපත් වුණොත්, නෙක්ඛම්මයේ පැත්තට ගියොත්
මේ තියෙන අර්බුදයෙන් ගැලවෙන්න විදිහක් හොයාගන්න පුළුවන්. අරගලේ පටන් ගත්ත තැන. හරිද? රජමාලිගාවට එනවා අරගලේ උත්කෘෂ්ඨම අවස්ථාව. අර නාටිකාංගනා වගේ ඒ තියෙන විකාර රූපී ස්වභාව දැකලා අන්තිමට රාහුල කුමාරය ඉපදුනා කියන එතනත් ඒ ආපු නිමිත්තත් එතන ආපු උත්තේජනත් ඒ ඔක්කොමත් එක්ක ආර්ය පරිශන සූත්‍රය මතක් කරන්නේ මොකද්ද? හැමෝම අඬා වැළපෙද්දී හැමෝම එපා එපා කියලා කියද්දි හැමෝම අඬනවා වැළපෙනවා යන්න එපා කියලා. ඒත් සියල්ල අතහැරලා දාලා ආවා කියලා කියන්නේ. අරගලේ ඇත්තමයි. ලෝකේ පහළ වෙච්ච අති ශ්‍රේෂ්ඨ අරගලේ නායකත්වය දුන්න උත්තමයන් වහන්සේ තමයි බුදුහාමුදුරුවෝ. ඒකේ වෙනසක් තියෙනවා. අපි අද කරන අරගලයි ඒ කාලේ බුදුහාමුදුරුවෝ පෙන්නපු අරගලේ ලොකු වෙනසක් තියෙනවා. හත්පසින්ම වෙනසක් තියෙනවා. උන්වහන්සේ කෙලින්ම අරගලේ පටන් ගත්තේ තමන්ගේ පැවැත්මට තර්ජනයක් වෙච්ච නිසා. තමන් කියන පැවැත්ම තර්ජනයක් වෙච්ච නිසා තමයි බුදුපියාණන් වහන්සේලා අභිනිෂ්ක්‍රමණය කරන්න උත්සාහ කරේ. හරිද? එතනත් සියල්ල තීද්දී යන්නේ. හරිද? අද වෙනකොට අපිට අරගලේ කියන මුහුණුවර වෙලා තියෙන එහෙම නෙමෙයි. අපිට වෙලා තියෙන්නේ සියලු දේ නැති වෙනකොටයි අපි අරගල කරන්න ඉදිරියපත් වෙන්නේ. සියලු දේ තියෙද්දි නෙමෙයි. ඒකෙන් තේරෙන අදහසක්. කාට හරි එයාට ඕන විදිහේ ජීවිතයක් පවත්වන්න සියල්ල සපිරෙනකොට සාමාන්‍ය මනසක් තියෙන මිනිස්සු මොකද කරන්නේ? නිකම්ම මුළු ගැන්විලා කම්මැලිකම ඉන්නවා. ඒ ඉතින් අර්බුදයක් අරගලයක් නැහැ නේද? හැබැයි සියල්ල තියෙන කොටත් පැවැත්මම තමයි අර්බුදය. මේකේ නිමාවක් දැකිය යුතුයි කියන අරගලයට බහින්නේ කවුද? ඊටාම ශ්‍රේෂ්ඨව මනසක් තියෙන ප්‍රඥාවන්තයෝ. තේරෙනවද? අද අරගල කරන්න ඕන තරම් මිනිස්සු එකතු කරගන්න පුළුවන්. හැබැයි එදා බුදුහාමුදුරුවෝ අරගල කරනකොට තනියෙන් එළියට වැස්සේ. හරි? කවුරුත් ඉරියේ නැහැ. අද අපිට දවස් දෙකක් තුනක් මාසයක් දෙකක් ඕන තැනටලා ඉන්න පුළුවන් කියමුකෝ. හැබැයි බුදුහාමුදුරුවන්ගේ අරගලේ කොච්චරක් දුරට ගියාද? 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා දිනවා. එකම අරමුණයි නිමාවක් දකින්න ඕනි කියන එක. ඒකත් ස්ථාවර. හරිද? ස්ථිරසාර නිදහසක් කියන එක. මම ඒකයි මතක් කරේ ඒ කාරණාව. අපි මේ සාමාන්‍ය පැවැත්මට පහරක් වදිනකොට සියලු දෙනාම එකවන්න එකතු වෙලා ඒ අර්බුදය විසඳගන්න සියලුම උත්සාහ දරන්න ඕනේ. ඒ වෙනුවෙන් කැප වෙන අර මෛත්‍රී විහරණයෙන් යුතුව මේකේ යම්කිසි සාධාරණීකරණයක් උදෙසා කැප වෙන සියලු දෙනාටම ඒ උත්තමාචාරය තියෙනවා. හැබැයි ඒ හැමෝටම නැවත මට මතක් කරන්න තියෙන්නේ මේ අරගලය සාර්ථකව නිමා වුණා හෝ නොවුණා. තම තමන්ගේ පැත්තේ තියෙන අරගලය විසඳා ගැනීමට වහවහම යමක් කළ යුතුයි. යමක් කළ යුතුයි කියලා මම මතක් කරේ. මේ කාලේ ඊටාම ශීඝ්‍රයෙන් ගෙවෙන්නේ අපිට හිතුණාට මේ ගෙවෙන්නේ 2022 ඊට පස්සේ 23 24 දැන් තව කලින් අවුරුද්දක් විතර අපි කොරෝනා වලනුත් බැට කෑවා. ඊට කලින් තව ප්‍රශ්න තිබ්බා. ඔහොමනේ අපිට කාලේ සම්බන්ධව හිතෙන්නේ. ඒක නෙමෙයි මේකේ තියෙන ප්‍රශ්නේ ඇත්තටම. ඔය කාලේ කොහොමද යනවා? මේ ගෙවෙන්නේ බුදු කෙනෙක් පහළ වෙලා ඇත්තටම අරගලයක් දිනන්න සියලුම සැලැස්මවල් ඉදිරිපත් කරපු ඊටාම රමණීය කාලයක්. ඔන්නෝගයි ප්‍රශ්නේ. අපිට අමුතුවෙන් සැලැස්මක් නැත්තම් අපිට කිසිම පිඹුරුපත් සැකසීමක් කරන්න ඕනේ නැහැ කොහොමද දිනන්නේ කියලා මේක. සියල්ලෙන් සියල්ල කරලා කියලා නිමා කරලා දේශනා කරලා තියරයි. මෙහෙම කරොත් පුළුවන් කියන එක. හරිද? හැබැයි අපිට ඒකට වගේ වගක්වත් නැතුව යනවා. අර සාමාන්‍ය ලෝකෙ තියෙනවත් එක්ක ඔට්ටු වෙන්න විතරක් අපේ මනස දැම්මොත්. පැහැදිලිද? ඒ හින්දා සියලු අරගල හමුවේ තමන්ගේ පැත්තේ තියෙන අරගලය අර්බුදය මනාව දකින්න උත්සාහ වුණොත් ඒක තමයි මෙවැනි කාලයක තියෙන වටිනාකම. මොකද හැමදාම ලෝකේ යුද්ධ කලකෝලාහල පිකටින් කැම්පේන් සත්‍යක්‍රියා එක ආදී වශයෙන් දේවල් තියෙනවා. ඕක කවදාවත් ඉවර වෙන රවුමක් නෙමෙයි. මුහුදේ රැල්ල ඉවරයක් වෙන්නේ නැහනේ. බලන් ඉන්න රැලි ගහනවා. තේනවද? සමහර කාලවලට සුනාමි වගේ රැලිත් එනවා. සමහර දවස්වලට නිශ්චලයි කිසිම රැල්ලක් නැහැ වගේ. ඒක තමයි මුහුදේ හැටි. හරිද? ඒ වගේ අර අනන්ත චක්‍රයක හිර වුණොත් එහෙම අපි මෙවැනි කාලයකින් ප්‍රයෝජනයක් ගන්න නැතුව බාහිරට විතරක් අපි වැරද්දදා මේක ඉවර කරන්න උත්සාහ කළොත් ඒක ඉවර වෙන්නේ නැහැ. මම උදාහරණයක් කියන්නම්. හරිද? නිකන් හිතන්න ආයි ඉපදෙන්න උනොත් මොකද්ද තියෙන ලොකුම අවුල? ආයි ඉපදෙන්න උනොත් ඕගොල්ලෝ කරපු සියලු දේවල් ආයි මුලින්දන් කරන්න වෙනවා. නිකන් හිතන්නකෝ ඉස්කෝලේ ආයි මුලින්දන් යන්න උනොත් ලේසි කියලා දෙනවා. ශිෂ්‍යත්වය ආයි මුලින්දන් කරන්න උනොත්, ඕ ලෙවල් කරන්න උනොත්, ඒ ලෙවල් කරන්න උනොත්, ඒකට ක්ලාස් යන්න උනොත්, කැම්පස් යන්න උනොත් ආයි මුලින්දන්. තේරෙනවද මං කියන එක? රස්සාවක් හොයාගන්න උනොත් මුලින්දන්. මම කියන කාරණාව පැහැදිලි නම් තේරුම් ගන්න මේ එකම දේ නැවත චක්‍රීය වෙනවා කියන එක මහා පිස්සුවක්. එන විකාරයි මේ වැඩේ. ඒ වැටහෙන්නේ නැත්තේ ඒක නෑ පුදුමේ. පොඩ්ඩක් බැලුවා නම් නිසල්මනේ එකම සිද්ධිය දිගට වෙනවා. එකම දේ දිගට වෙනවා. ඒක හරියට පොතේ පිටකවරේ මාරු කරනවා වගේඩා. නැත්තම් අර හිසේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වගේඩා. එකම ප්‍රශ්නේ තියෙනවා. හැබැයි අපි මොනවා හරි පැලස්තර විසඳුම් දී ඉන්නවා. බහද? ජාතියක් බේරගන්න අපි අරගල වලට බහිනකොට බුදුහාමුදුරුවෝ ජාතිය වනසන්න අරගලේ කරලා ඉවර කරා. තේරෙනවද? ඒ සියල්ලට හේතුව ඉපදෙන එක. හරිද? ජාතියක් බිහිවීම තමයි තියෙන දෝෂේ. ඉනියම් හිතෙන්නේ නැද්ද හිතුවොත්? මේ ඔක්කොම ප්‍රශ්න වලට හේතුව ඉපදිච්ච එක කියන එක. පැහැදිලිද?
මම ඒක ආපින්ද මම පොඩි කාරණාවක් කියනනම් ඉපදිච්ච නිසා තමයි මේ ප්‍රශ්නේ කියලා අපිට මේ අදහස කිව්වට ඒවට දැන්ටමත් විසඳුම් තියෙනවා. ඉපදෙන එක ප්‍රශ්නයක් නම් ඉපදුනොත් යම් තැනක ප්‍රශ්න නැති ඒ ප්‍රශ්නේ විසඳනවා නේද? ඉපදෙන එක තමයි මේ ප්‍රශ්නේ, ජාතිය තමයි ප්‍රශ්නේ. එහෙනම් ජාතියක් හම්බුනොත්, ඉපදීමක් හම්බුනොත් කවදාවත් මේ වගේ ප්‍රශ්න නැති. එතන අවුලක් නැහැ කියලා කෙනෙක්ට හිතන්න පුළුවන් නේද? මතයක් ගේන්න පුළුවන් නේ? ඒ මත නිසා බිහි වෙච්ච දර්ශන තුනතරම් තියෙනවා හොඳේ. එතනට මොකද්ද තියෙන උත්තරේ? ඉපදීම නම් සියල්ලට මුල යම් තැනක ඉපදෙනවා ප්‍රශ්නයක් නැති. එහෙම වුණොත් අපිට අවුලක් නැහැ කියලාද කියන්නේ? මම්ම කිව්වේ තමයි මට දැන් අන්තිමට කියන්න හදින්නේ. මම්මයි කිව්වේ ජාතිය තමයි ප්‍රශ්නේ කියලා. හරිද? හැබැයි අනිත් පැත්තට ප්‍රශ්න කෙනෙක් ඇහුවොත් එහෙම හරි ඉපදීම ප්‍රශ්නයක් නම් ඉපදෙනවා මේ වගේ ප්‍රශ්න නැති. අපි හිතුව දැන් ලංකාවේ මෙච්චර අරුබුදයක් තියෙනවනේ. ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ වගේ ඉපදුනොත් එහෙම ප්‍රශ්න තියෙනවද? මේ ප්‍රශ්න නැහැ නේද? එහෙම වුණොත් අපේ අරුබුදයට නැත්නම් අරගලයට ස්ථිරසාර විසඳුමක් ලැබුණා වෙනවද? ප්‍රශ්නයක් නැත්නම් ඉපදුනොත්. තරම මං කියන එක. ඒ කාරණාව හොඳට හිතන්න කියලා මම මතක් කරේ. ඉපදීම දුකයි කියලා කිව්වහම අපි හොඳට තේරුම් ගන්න තියෙනෝනේ ඇයි ඔක දුකක් කියලා කියන්නේ කියන එක. හරිද? ඇයි ඔක ප්‍රශ්නයක් කියලා කියන්නේ කියන එක. අන්න එතකොට තමයි අරගලේ පටන් ගන්න පුළුවන් ඉන්නේ හරියට. තේනවද? අර්බුදයක් තුල ඉන්නවා කියන අදහස පොඩ්ඩක් හරි තේරෙන්නේ මේ වෙලා තියෙන සංසිද්ධියට මූල ප්‍රභවය උනේ මොකද්ද කියන එක විමසන්න ගියොත්. මොකද්ද හේතුව මේ වෙන දේවල් වලට කියලා? හොඳට බලන්න හොඳේ අපේ චින්තනය විහිදෙන්නේ මෙහෙමයි. අපි හැමතිස්සෙම අපේ අර්බුදය නැත්නම් අපේ තියෙන ව්‍යසනය අපි නම් කරන්නේ දිශාගත කරන්නේ කොහොමද? එයාට හෝ මොන හරි දෙයකට. නැද්ද? එයා තමයි වැරදි. මෙතන තමයි වැරදුනේ කියලා නෙමෙයිද කියන්නේ. අපිට කෙලින්ම පොයින්ට් අවුට් කරන්න පුළුවන් කවහරනේ. මෙයා නිසා හෝ මේක නිසා කියලා පුළුවන් නේ කියන්නේ. ඒතර අපේ අර්බුදය අපේ අරගලයේ තියෙන්නේ කාත් එක්ක හරි හෝ මොන හරි එක්ක. නේද? කවදාවත් ඉවර කරන්න වෙන්නේ නැහැ. කාත් එක්ක හරි මොන හරි එක්ක හරි නම් අපේ ප්‍රශ්න ගැටලුව තියෙන්නේ කොච්චර ඕක කරන්න ගියත් කොච්චර උත්තර වඳින්න ගියත් උත්තර සීමාවක් වෙන්නේ නැහැ. ප්‍රශ්නේ හැමමයි. ඒතර මං කියන එක. හරිද? මෙන්න මේක බලන්නකෝ. ඕගලන්ට මම මෙහෙම අදහසක් කිව්වොත් එහෙම මහා මුහුදක වඩා භයානක සුනාමි වගේ රැල්ලද නැත්නම් අර කලාවේ වගේ අන්තන් රැලි ගහ තින ස්වභාවයද? ඒ දෙකෙන් මොකද වඩා භයානක? මම හිතුවේ නෝකිය ඉන්න. හිතන විදිහට බෝල අපිට තියෙන සුනාමිය වගේ තනක් නේ. අපි නිකන් අත්විඳින්න ඉන්න සුනාමියක් වගේ එකක්. හරිද? කාලයක් සමහරලාට එන්න පුළුවන් කිසිම රැල්ලක් නැති නිශ්චලව හිමීට අර පොඩි රැළ පහර ගහගෙන යන මහා මුහුදක් වගේ ස්වභාවයක් එන්න පුළුවන්. හැබැයි හොඳට හිතුවොත් බලන්න උතන රැලි ඔක්කොම ගහන්න මහා මුහුද පවතින්න බෑ. ඔය මහා මුහුදට කවුරුත් අතවත් තියන්නේ නැහැ. එතන මං කියන එක. ඒ වගේ අර මං කිව්ව සුනාමි වගේ රැලි අර පොඩි තියෙන පොඩි රළ පහරවල් තමයි අපේ ජීවිතවල තියෙන අරුබුද. හරිද? අරගලේ තියෙන අපිට ඕවත් එක්ක. ඒකයි මං කිව්වේ කෙනෙක් හෝ දෙයක් එක්ක මිනිහෙක් අරගලයක් පටන් ගත්තාම ඉවරයක් වෙන්නේ නැහැ. හරිද? අපි හිතමු හරි මේ කොලේ තමයි ප්‍රශ්නේ කියලා හරි. දැන් මේක තමයි ප්‍රශ්නේ මගේ. මොකද්ද මට තියෙන උත්තරේ? බලන්න මට කොලයක් ඕන වෙන්නේ ඇයි? මේ කොලේ නිසා සම්පූර්ණ කරගත හැකි අවශ්‍යතාවයක් මට පවතින හින්දානේ. මේ කොලේ ප්‍රශ්නේ වුණාම මට මොකක්ද තියෙන උත්තරේ? මේ කොලේ අයින් කරලා තව කොලයක් ගන්න එක. තේරෙනවද මං කියන්නේ? අවශ්‍යතාවය හැමමයි පරිහරණය කරන දේ විතරයි වෙනස් වෙන්නේ. නේද? මම උදාහරණයක් කිව්වොත් එහෙම හරි. රූප නිසා ප්‍රශ්න තියෙනවනේ. පේන රූප නිසා, ඇහෙන ශබ්ද නිසා ප්‍රශ්න තියෙනවනේ. ගන්ධ, ඒ වගේ ගන්ධ සුවඳ, දැනෙන රසවල්, ඒ වගේම ඇඟට දැනෙන ස්පර්ශ නිසා, හිතන සිතුවිලි නිසා ප්‍රශ්න තියෙනවනේ. ප්‍රශ්න ගොඩක් තියෙනවනේ. ඇහැට පේන රූප නිසා ප්‍රශ්නයක් තියෙනවා නම් මම යෝජනා කරොත් එහෙම ඇහැ පොට්ට කරගන්න කැමතිද කියලා. ඒකට කැමති වෙනවද? ඉතින් ඇයි කැමති වෙන්නේ නැත්තේ? පේන රූප නිසා ප්‍රශ්නේ නම් අපිට රූප අයින් කරන්න බෑනේ. ඇයි ඇහැ අන්ධ කරන්න කැමති වෙන්නේ නැත්තේ කවුරුත්? එපියෝනි අපිට අවශ්‍යතාවය දිනව පෙනීමට. හරිද? පෙනීම අපිට අත්‍යවශ්‍යයි. ඒ පේන දේත් එක්ක ගහගන්න එක මරා ගන්න එක තමයි අපේ තියෙන රස. අපිට ඕකේ තමයි රහ තියෙන්නේ. පැහැදිලිද මං කියන එක? මං ගොත් එහෙම කනට ඇහෙන ශබ්ද නිසා මල වදයක් නේද? එපා වෙනව නේද කණින් ශබ්ද අහන එක? කවුරු හරි බයිනොට එපා වෙනව නේ? එහෙනම් ඉතින් කන් දෙක බීරි කරමු. කවදාවත් ආයි හඬවල් ඇහෙන්න ගන්න නැහැ. කැමති වෙන්නේ නැහැ කවුරුත්. නේද?
ඇයි කැමති වෙන්නේ නැත්තේ? අහන්න ඕන අවශ්‍යතාවය එහෙමම තියෙනවා. වැහද? නිකන් හිතන්න අන්ධ කෙනෙක්ට බිහිරි කෙනෙක්ට උනත් ඔය සංසිද්ධිය ඔහොමමයි. අවශ්‍යතාව ටික එහෙමම තියෙනවා. ඒකයි නැවත ඉපදෙනකොට ආයි කන ඇහැ ඉපදෙන්නේ. වැහද මං කියන එක. වැහද මම ඉස්සෙල්ලා කිව්ව එක ඔයගොල්ලෝ ටිකක් පල්ලෙහාටින් හිතන්න එපා. මං කියවර එකම තැන මේක කරගෙනවා කියන එක. සසර කියන එක මේ වෙන සිද්ධිදාමය නැවත නැවත අපිට මුහුණ පාන්න වෙනවා එක එක මුහුණ වලින් කියලා. අනමතග්ග සංයුත්තය කියලා සංයුත්ත නිකායේ සූත්‍ර කොටක් තියෙනවා. ඊට බලන්න. ඊ බුදුහාමුදුරුවෝ මතක් කරලා තියෙන මොකක්ද? අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති. අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං. සන්ධාවතං සංසාරිතං මමං චේව තුම්හා කංච කියලා ලස්සන අර්ථයක් තියෙනවා. ඔකේ පෙන්වන්නේ අනවරාග්‍ර වූ සසරේ. නුඹත් මාත් සැරිසරලා තියෙනවා අවිද්‍යාව කියන නීවරණය නිසාත් තණ්හාව කියන සංයෝජන නිසා. හරිද? ඔය අනවරාග්‍රය කියන අර්ථයෙන් මම කියන්නම් කොටසක්. ඔය බුදුහාමුදුරුවෝ මතක් කරලා තිනවා මහණෙනි මේ සසරේ දීර්ඝභාවය ඔයගොල්ලෝ දන්නවනම් මම ඒකට උපමාවක් කියන්නම් මෙහෙම කියලා. සතර මහා සාගරේ වතුර තියෙනවනේ. ජලය. ඔය ලුණු දිය ටික ඔය කරජ නැත්තම් ඔය කරදිය ටික අපිට නිකන් ගණන් කරලා ලීටර වලින් මැනලා ඉවර කරන්න පුළුවන් මට්ටමක් නැහැ නේද? අපිට පේන සීමාවේ. හැබැයි බුදුහාමුදුරුවෝ මතක් කරනවා සිව් මහා සාගරේ වතුර ඉක්මවනවා කියනවා. වතුරට වඩා ඉක්මවනවා කියනවා අම්මා මල නිසා ඇස් දෙකකින් වැටිච්ච කඳුළු ටික සසරේ. නිකන් හිතන්න අපිට සාමාන්‍යයෙන් අපේ ළඟම කෙනෙක් මැරුණත් ලීටරේ බෝතලයක් පුරවන්න නන්න බෑනේ. සංසන්දනය වෙනවද? තාත්තා මල දුකට වැටිච්ච කඳුළු සිව් මහා සාගරේ වතුර ඉක්මවනවා කියලා කියන්නේ. සහෝදරිය සහෝදරයා තමන්ගේ ළඟ හිතරසින් මිය ගිය වෙලාවේ ඇඬිච්ච වැටිච්ච කඳුළු සිව් මහා සාගරේ ඉක්මවනවා කියලා කියන්නේ. මේ වෙන වෙනම ඔක්කොම එකතු කරලා නෙමෙයි කියන්නේ. තේරෙනවද මං කියන එක? ඔක ඔහොම කියවනකොට හිතෙනවා අපි මොකද්ද අතරම කරන්නේ කියන මේකේ. තේරෙනවද? අපි හැමදාම අපේ ප්‍රශ්න දිවදින කාත් එක්කද? අර මම ප්‍රශ්න දෙන්නේ හොයි. කාත් එක්ක හරි මොකක් හරි එක්ක හරිනේ. තමන් එක්ක ප්‍රශ්න කාටවත් නැනේ. තමන් හැමතැනම සුදනා අනිත් කවුරු හරි තමයි වැරද්ද. වැරද්ද. ඉතින් අන්න ඒකයි අර අත්තාහි අත්තනෝ නාතෝ කියලා කියන්නේ තමන්ට තමන් විතරයි සරණ වෙන්නේ කියන එක. වැරද්ද. ඒ වගේම තමයි මොකක්ද අනිත් පැත්තට වෙන්නේ? අත්තාහි අත්තනෝ නැති කියලාත් පෙන්වන්නේ. තමන්ට තමන්වත් නොවෙනවා කියන එක. ඒ අර්ථවල පෙන්වලා තියෙන්නේ ඇතුළටම හැරෙන්න කියන එක. ඇතුළටම හැරෙන්න කියන එක. හරිද? එළියට හැරෙන්න එළියට විවර වෙන්න මොකෝ වෙන්නේ? ඇතුළට එන්නේ නැතුව එළියට යන්න මොකෝ වෙන්නේ? සංසුම්බව ඇති කරන්න පුළුවන්ද නොසන්සුන් වෙනවද? නොසන්සුන් වෙනවා. මෛත්‍රියක් උපදවන්න පුළුවන්ද? වෛරය ඉපදෙනවද? සාමකාමීව පුළුවන්ද නැත්නම් ගහගන්න වෙනවද? එළියට යන්න ලේසි වෙන්නේ නැහැ. ඇතුළට එන්න මොකෝ වෙන්නේ? ගහගන්න පුළුවන්ද සාමකාමී වෙනවද? වෛරයෙන් මුසපත් වෙන්න පුළුවන් වෙනවද නැත්නම් මෛත්‍රියෙන් නිවෙන්න පුළුවන් වෙනවද? තේරෙනවද වෙනස? එළියට යන එකයි ඇතුළට යන එකේ ලොකු වෙනසක් තියෙනවා. තේරෙනවද? එළියට යනවා කියන්නේ සාමාන්‍ය සියලු සමාජය යන්න හදන පාර. හරිද? ඕකෙන් අනිත් පැත්තට U-turn එකක් ගහනවා කියන එක ලේසි වෙන්නේ නැහැ. තේරෙනවද මං කියන එක? ඒක හරියට අර බුදුහාමුදුරුවරුන්ගේ තථාගතයන් වහන්සේලාගේ සක්විති රජවරුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වල වෙනසක් තියෙනව නේද? ඌර්ණ රෝම ධාතුවේ වෙනස. බුදු පියාණන් වහන්සේලා කියන්නේ හරියට U-turn එක ගහලා ආපු ප්‍රඥාවන්තයෝ ටික. සක්විති රජවරු කියන්නේ කාමයේ නැත්තම් කාමසුකල්ලිකාණුවේ නැත්තම් සාමාන්‍ය ලෝකතලයේ යන්න තියෙන උත්කෘෂ්ඨම තැන. ওই දෙපැත්ත තියෙන්නේ. පැහැදිලි. එළියට යන්න ප්‍රශ්න වැඩි. එළියට යන්න නෙමෙයි අවශ්‍යතාව වැඩි වෙන්නේ. අර්බුද වැඩි වෙන්නේ. එළියට යන්න අවශ්‍යතාව එන්න වැඩි වෙනවා. හරිද? ඇතුළට එන්න අවශ්‍යතාව ටික අඩු වෙන්න ගන්නවා. අත්‍යවශ්‍ය දෙයට පමණක් යොමු වෙන්න ගන්නවා. අර පෙන්නන්නේ සුභරෝච කියලා ගුණයක් එහෙම. අප්පකිච්චෝච සල්ලහකුත්ති කියලා එහෙම. ආල්දිනනේ. පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් ගතිය. ඊටාම අල්ප දෙයින් යැපෙන්න පුළුවන් කියන ගතිය කොහොමද හැදෙන්නේ? ඒ ගතිය හැදෙන්නේ නැහැ එළියට යන්න. පැහැද? දැන් කෙනෙක් අහන්න පුළුවන් එළියට නොයා ඉන්නේ මොකක් හින්දාද හඳුනේ කියලා. හරිද? මම මුලින්ම කිව්වා අර්බුදයේ තියෙන අපිත් එක්ක. හරිද? පැවැත්ම අර්බුදයක් හරි. පැවැත්මට තර්ජනයක් වීම නෙමෙයි විතර කතා කරන්නේ. පැවැත්ම තර්ජනයක් දැන්. පැවැත්ම තර්ජනයක් වූ කලී අරගලයේ පටන් ගන්නේ තමන් පැත්තේ. තේරෙනවද? එතකොට ඒ අරගලය හැමතිස්සෙම දිශාගත වෙන්නේ මෛත්‍රියත් එක්ක, කරුණාවත් එක්ක, නිහතමානී ගුණයත් එක්ක, නිවිච්ච ගතියත් එක්ක. ඇයි බාහිරත් එක්ක ඔට්ටු වෙලා යුද්ධ කළා දිනන්න බෑ. පැහැදිලිද? අන්න ඒ කාරණාව තේරුම් ගන්න හොඳ තැනක් තමයි සසර සම්බන්ධව හිතන එක. ඔයගොල්ලෝ හිතනවාද නිරය වගේ දේවල් නැත්නම් අපි හැමෝම දන්න අපාය වගේ දේවල් අපිට අද මතක නැහැ තමයි ඈ. ඒවා අපි හැමදාම ආපු ගියපු තැන්.
අපේ යාළුවෝ තහමත් ඒ ඉන්නවා. හරිද? යන්නත් බලන් ඉන්න ওই පැත්තම තමයි. බුදුහාමුදුරුවෝ මතක් කරේ ඒකයි සතර පාය මහන්නේ සාමාන්‍ය සත්‍යයේ මහා ගෙදර කියලා කියලා තියෙන්නේ. ඒතර අපි ඉන්නේ දැන් සතර පාය නෙමෙයිනේ. අපි ඉන්නේ මනුෂ්‍ය තලයක. ඒතර නිකන් හිතෙන්නේ නැද්ද අපි මේ තියෙන මර උගුලෙන් ගැලවෙන්න උත්සාහ නොකළොත් ඒ කාන්තෙන් මහා ගෙදරට පිළිගන්නවා කියලා. එහෙනම් මං කියන එක. දැන් ඒ හින්දා ඔයගොල්ලෝ මනුස්සෙක් කියලා අර නුවණක් බුද්ධියක් ආපු වෙලාවේ හිතන්න කාරණා ගොඩක් තියෙනවා. සහ අර්බුදයක් ව්‍යසනයක් ආපු වෙලාවක තමයි මනුස්සගේ ප්‍රඥාව ඉහළට ගන්න පුළුවන් තැන. මෝඩයෙක් නම් අර්බුදයකදී වැටිලා නැහිලා යනවා. ප්‍රඥාවන්තයෙක් අර්බුදයකදී නැගිටලා ප්‍රඥාව උඳුන්පත් කරගන්නවා. හොඳට බලන්න සූත්‍ර පිටකය ගත්තාම බුදුහාමුදුරුවන්ගේ දේශනා අහන නැත්නම් බුදුහාමුදුරුවෝ කතා කරන්න ආපු බොහෝ පිරිස අර්බුදකාරී අවස්ථාවක පිළිතුරක් හොයාගෙන ආපු කට්ටිය. තේනවද? ඒගොල්ලෝ තම තමන්ගේ අරගල ඉඳලා ඒකට උත්තරයක් හොයාගෙන ආවේ. ඒකයි මම මතක් කරේ ව්‍යසනීය දරුණු වෙන්න අරගලය තීව්‍ර වෙන්න දක්ෂයෙක් මොකද කරන්නේ? ප්‍රඥාව ඉහළටම ගන්නවා. යකඩයක් වුණත් කොහොමද පන්නර වෙන්නේ? තැලෙන්නනේ. තැලෙනකොට තමයි හොඳටම පන්නර වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ පන්නර කරපු යකඩකින් කියතක් මන්නයක් කඩුවක් පියක් ඇදුවොත් මොකද වෙන්නේ? කපන්න පුළුවන් ඕන එක. නේ? ඒ වගේ තමයි. ඒ හින්දා මේ අපිට මුහුණ පාන්න වෙලා තියෙන තත්ත්වය. හරිද? අපි මේ ජීවත් වෙන මේ සමාජයේ නැත්තම් මේ වටපිටාවේ තියෙන අරගලය බැහැර කිරීමක්වත් බාර ගැනීමක්වත් නෙමෙයි කළ යුත්තේ. හරිද? මේ தත්ත්වය වෙන්න හේතුව මොකක්ද කියන එක පරිශීලනය කරන එක. තේනවද? එතකොට අපිට පුළුවන් අරගලයේ සාමකාමීව කරන් යන්න. තේනවද? නැත්තම් අපි මේ අරගලයේ ඇත්ත යථාර්ථය නැත්තම් මේකේ තියෙන හේතුව මූල ප්‍රභේව හොයන්න උත්සාහ නොකරනවා කියන්නේම අපිට මේවට හේතු කියලා පේන්නේ කවද? තමන්ව දනුමද? අනුන්වම තමයි. තේරෙනවද? ඒක ලොකු භයානක තත්ත්වයක් වෙන්න පුළුවන්. මොකද ප්‍රඥාවන්ත මිනිස්සු අරගලයක අර්බුදයක ඉස්සරහ හිටියේ නැත්තම් අනිවාර්යෙන් ඒක කෙලවර වෙන්නේ මේ කාපට රතු පාටයිනේ. ඕවා කියලා තමයි. හරිද? එහෙනම් මම මතක් කරේ ධර්මය කියන එක නැත්තම් සත්‍ය කියන එක කෙනකෙනාට වෙන ලේබල් වලින් කියලා වැඩක් නැහැ. තේරෙනවද? කෙනෙක් කියනවා නෑ අපේ ශාස්ත්‍රඥ වහන්සේ පෙන්වුවේ මේක විතරයි හින්දා අපි පිළිගන්නේ මේක. නැත්තම් මුන්නාන්සේ කිව්වේ මේක විතරයි ඒක විතරයි අපි පිළිගන්නේ. එහෙම නෙමෙයි මේක වෙන්න ඕනේ. කාලම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කාලමැසයන්ට කිව්වේ කාරණා කීපයක්. යමක් කියනකොට පිළිගැනීම හෝ නොපිළිගැනීම මෙන්න මේ සීමාවත් එක්ක බලන්න කියලා. තේරෙනවද? හොඳට බලන්න අපි බොහෝ දුරට අපිව උත්තේජනය කරගන්නේ කවුරු හරි කියපු දෙයක් මත. නැද්ද? හොඳට බලන්න හරිද අපි සෝෂල් මීඩියා පැත්තෙන් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? මොකද අපි හුඟක් ලාවට ඉන්ෆ්ලුවෙන්සර් නේ ඕකෙන්නේ. කවුරුත් තමන්ගේ අතේ ඒ ෆෝන් එකට එන ඒ පෝස්ට් එකක් ආවේ කොහෙන්ද? කවුද හැදුවේ? මොකද්ද හේතුව කියලා හොයනවද කවදාවත්? එහෙම හොයන්නේ නැහැ. තේරෙනවද? මං කියන්නේ බුදුහාමුදුරුවන්ගේ සරණ ගියා නම් බුදුහාමුදුරුවෝ කියන ඒ උත්තමයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් හරි තියෙනවා නම් යමක් ලැබිච්ච සැනින් බාර ගන්නවා කියන එකක් කරන්නේ නැහැ ප්‍රඥාවන්ත. හොයලා බලනවා. මොකද්ද මේකට පදනම කියන එක? නැත්තම් මොකෝ වෙන්නේ? පසු කාලෙන දුක් වෙන්න වෙනවා. එදා හෙව්වේ නැහැ කියලා. පැහැදිලිද? හොයන්න නැති වෙන්න මොකද්ද අපේ තියෙන අඩුපාඩුව කියන්නකෝ. යමක් ලැබුණාම දුන්න ගමන් බාර ගන්න ඒක තවදුරටත් පරිශීලනය නොකරන අපිට තියෙන අඩුපාඩු නැත්නම් අපේ තියෙන අකුසලයේ මොකද්ද? කුසලතාවයක් එතනට ඇවිල්ලා නැත්තේ මොකක් හින්දාද? කම්මැලිකම නිසා. තේනස්? අපිට හොයන්න හිතෙන්නේ නැත්තේ කම්මැලි අපි. ඒ මහන්සි වෙන්න බෑ. පැහැදිලිද? මහන්සි වෙන්න අපි සාමාන්‍යයෙන් කැමති නැහැ. ලැබෙන දේ බාරගෙන ඉන්න තමයි කැමති. ඔන්න ඔය කම්මැලිකම කියන එකේ අර්ථය හිතන්න එපා මට අර වැඩේ කරන්න හිතෙන්නේ නැහැ. මට දැන් මේකේ පායලා තියෙන ඒ වගේ අර්ථයක් නෙමෙයි කම්මැලි කියලා මම කිව්වේ. කම්මැලි කියලා කියන්නේ අපේ තියෙන පැවැත්ම ඒ විදිහටම ගලාගෙන යනවා නම් අන්න ඒ ස්වභාවයේ ඉන්න තියෙන කැමැත්ත. පැහැදිලිද? වැඩක් කරන්න මැලිකම කියන අර්ථෙම ගන්න එපා ඒක. මේ සාමාන්‍ය ලෝකේ මූලික අවශ්‍යතා ටික අඩුපාඩු නැතුව සැපිරෙනවා නම් ප්‍රශ්න නැත්තම් ගැටලු නැත්තම් අපි ඉන්න කැමතිනේ එහෙම. අපි ඕනම අර්බුදයකට විසඳුමක් හොයන්නේ ඒක ඉවරනාට පස්සේ ආයෙ සෙටල් වෙලා ඉන්න පුළුවන් හින්දා නේද? නේද? අලුත් අවුරුදු චාරිත්‍ර විදිහට තරහ වෙච්ච මිනිස්සුත් එක්ක යාළු වෙනවනේ ගිහිල්ලා. ඊට පස්සේ කාලයක් යනකොට යාළු වෙච්ච මිනිස්සුත් එක්ක ආයෙ තරහ වෙනවා. තේරෙනවද අපි අර පැවැත්ම අපි පවත්වා ගන්න දඟලිල්ල. තේරෙනවද මං කියන එක? ඉතින් මං කිව්වේ අපි ආයි මේකට ආවොත් හරි ආයි මේ මරගුලට අහු වුණොත් ආයි මේ විකාරය මෙහෙමම කරන්න වෙනවා. හරිද? ඒ හින්දා එහෙම නොවෙන්න නම් අර මම කිව්වා වගේ ඉපදීමේ තියෙන මෝඩ මුලා ගතිය නැත්තම් ඉපදීම
ප්‍රශ්නයක් වෙන්නේ ඇයි කියන එක හොයන්න වෙනවා. ඒතකොට එක එක්කෙනාගේ ඉපදීම හොයලා වැඩක් නැහැ නේ අය. අර ඉපදුනේ කොහොමද මෙයා ඉපදුනේ කොහොමද කියලා හොයලා වැඩක් නැහැ. කෙලිමින් වෙන්නේ මේ පැත්තට. මෙමා ඉපදුනේ කොහොමද කියලා බලන්න වෙනවා. පැහැදිලිද මං කියන එක? ඔන්න ඔතන තමයි මම අර මුලින්ම කිව්වා පැවැත්මට තර්ජනයක් වුණොත් මිනිස්සු ඕන කෙනෙක්ට ඒක තේරෙනවා. කන්න බඩු ටික අඩු වෙනකොට මිනිසුන්ට තේරෙනවා. තෙල් ටික අඩු වෙනකොට තේරෙනවා. හරිද? අනිත් මිනිස්සු මට බයිනෝ නම් තේරෙනවා. දරුවන් වෙනකොට තේරෙනවා. පැවැත්මට තර්ජනයක් වෙනකොට හැමෝටම තේරෙනවා. පැවැත්මම තර්ජනයක් කියන එක හැමෝටම තේරෙන්නේ නෑ. හැමෝටම කියන්නේ බහුතරයකට තේරෙන්නේ නෑ. පැහැදිලිද? ඒකයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් හරි ඉපදීම දුකයි කියලා කියනවනම් ඉපදුනොත් යම් තැනක කිසිම දුකක් නැති ওই ප්‍රශ්නට උත්තරේ තියෙනවනේ. අර්බුද අරගල නැහැ නේ කියලා හිතන්න පුළුවන්. හැබැයි ඉපදුනාට පස්සේ නම් මේ ප්‍රශ්න තියෙන්නේ ඒ කාරණාව හරි. ඉපදුනාට පස්සේ නම් ප්‍රශ්න ටික පටන් ගන්න ව්‍යසන පටන් ගන්නෙ ව්‍යසන නැති ප්‍රශ්න නැති අර්බුද නැති තැනක ඉපදුනොත් වැඩි හරි. ඉපදීමම නම් අර්බුදය. ඉපදීමම නම් ප්‍රශ්නේ. ඉපදුනාට පස්සේ නෙමෙයි ඉපදීමම නම් එනේ පැවැත්මම නම් අන්න එතනදි කාටවත් කියන්න බැරුව යනවා අතන ඉපදුනොත් වැඩේ හරි මෙතන ඉපදුනොත් වැඩේ හරි කියලා කියන්න බැරුව යනවා. පැහැදිලි මං කියන එක. තේරෙනවද මං කියන අර්ථය පැහැදිලි කරගන්න උත්සාහ කරගන්න හොඳේ. මොකද අපිට භාෂාවක් තමයි පරිහරණය කරන්න වෙන්නේ ඕනම දෙයක් සම්ප්‍රේෂණය කරන්න. එහෙම නැති වුණොත් අපිට වෙන මාධ්‍යයක් නැතු වෙනවා. හරිද? සහ හැඟීමක් කාට හරි කියනකොට ස්වභාවයෙන්ම අපිට යම්කිසි මාධ්‍යක උපයෝගීතාවයක් ගන්න වෙනවා. ඒකෙදි අපි කතා කරන භාෂාව සෑහෙන උපකාරීත්වයක් කරනවා. හැබැයි උපකාරීත්වයේ වැඩිපුර කරනවා කියන්නේම එතන තව බැලිය යුතු දැනකුත් තියෙනවා. ඒ මොකද මට තියෙන හැඟීමක් මම කියන්නේ දෙවනි මාධ්‍යයක් වන භාෂාවෙන්නේ. ඒ භාෂාව තම තමන් අර්ථ ගන්න විදිය තම තමන්ගේ අත්දැකීම් වලට අනුරූප වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒකේ අර්ථය මොකද්ද? භාෂාව කියන්නේ හුදෙක්ම උපමාර්ථයක් තියෙනවා. අම්මා කියලා කිව්වොත් අපි සිංහල භාෂාවෙන් අම්මා කියලා කිව්වොත් අපි ඒකට නැන්දා නංගි ඒ වගේ අර්ථ ගන්න නැහැ නේ. අම්මගේදී මම දන්නව කවුද? අපේ අම්මා. කියන්නේ කුස දීලා මෙලොවට බිහි කරපු අම්මා කියන එක අපි දන්නවනේ අර්ථයෙන්මනේ. හැබැයි අපි දෙමළ සහෝදරයෙක්ගේ ගෙදරක ගිහිල්ලා එහෙම අම්මා කියලා කිව්වොත් ඒ ටිකක් වෙනස් වෙනවා. තේරෙනවද? එකම වචනේ හැංගීම් අරගන්න විදිහ වෙනසක් තියෙනවා. පැහැදිලිද මං කියන එක? අනයි. එතකොට මේ භාෂාවල මේ වචන කියලා කියන්නේත් උපමාර්ථ. හරිද? ඒකයි අම්මා කියලා කියනකොට මම අදහස් කරපු හැඟීමම ඉස්සරහට ගියොත් තමයි හරියන්නේ වැඩේ. නැත්නම් අම්මා කියන වචනෙන් තමන්ගේ හැඟීම ගත්තොත් එතකොට එන්නේ වෙනම අර්ථයක්. පැහැදිලිද ඒක? එහෙනම් එකක් තේරුම් ගන්න භාෂාව විශ්වාස කරනවා කියන එක 100%ක් කර යුතු දෙයක් නෙමෙයි. මොකද භාෂාව තියෙන්නේ උපමාර්ථයක් උල්පන්න. ඒකයි ඒක පාලමක් කියලා කියන්නේ හොදේ. දැන් මං අර්බුදයේ අරගලයේ ව්‍යසනය ඕවන් ගත්තනේ වචන. දැන් සමහරවිට මේක අහන කෙනෙක් කල්පනා කරන්න පුළුවන් හාමුදුරුවෝ කතා කරන්නේ මොන අර්බුදය ගැනද කියන එක. ඇයි තියෙන අත්දැකීම් එක්ක අර්බුදය කිව්ව ගමන් ව්‍යසනය කිව්ව ගමන් අරගලයේ කිව්වම අපිට මතක් වෙන්නේ වෙනම එකක්. තේරෙනවද? මම ඒකයි කිව්වේ. එතකොට අර්ථය හරියට අවබෝධ නොවෙනකොට ආයි ව්‍යසනයක් එනවා. ඇයි මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. අන්න ඒකයි මම කිව්වේ තමන්ගේ පැත්තේ තියෙන අර්බුදය ලියා ගන්න තමන්ගේ පැත්තේ තියෙන ව්‍යසනයෙන් ගැලවෙන්න අපි භෞතිකව යම් මට්ටමකට ස්ථාවර වෙන්න ඕනේ. හරිද? මම ඒකයි කිව්වේ අද වෙනකොට කවුරුන් හෝ කෙනෙක් මොනවා හරි විදිහකට මේ ඇතිලා තියෙන තත්ත්වය මැඩපවත්වන්න සාමකාමීව යම්කිසි අපි කියන්නේ ස්ට්‍රැටජිකලි මේක හැන්ඩල් කරනවා කියලා. යම්කිසි සැලැස්මකට අනුව මේ දේ කරනවා නම් ඒගොල්ලෝ ඇත්තටම අර භෞතිකයේ ස්ථාවර කරන්න තමයි ඒ උත්සාහ කරන්නේ. හරිද? ඒ ස්ථාවරත්වය තමයි මිනිස්සෙක්ව තමන්ගේ පැත්තට හරවන්න උපනිශ්‍රය දෙන්නේ. තේරෙන්නේ මෙහෙම කිව්වොත් ඛණ්ඩ ටික නැත්තම් කවුරුවත් කියන එකක් අහන්න අපේ කන් යොමු වෙන්නේ නැහැ. හරිද? ඇඳුම් බැලඳුම් නැත්තම් සත්‍යයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ වැඩලා එහා පැත්තේ ධර්ම දේශනා කරත් කවුරුත් එහෙම උත්සුක වෙන්නේ නැහැ. බෙහෙත් ටික නැත්තම් අමාරුයි. ඉන්න තැනක් නැත්තම් අමාරුයි. ඔය තියෙන මූලික සිව්පසය කෙනෙක්ට ප්‍රශ්නයක් වුණොත් එහෙම සත්‍ය මොන විදිහට කියන්න ගියත් අහන්නේ නැහැ. ඒ ප්‍රශ්නයක් තියෙනවනේ යාට. ධර්මයේ අහනවට වඩා යාට ප්‍රශ්නයක් තියෙනවා ලියා ගන්න. අර එක තැනක අහලා තියෙනවද බුදුහාමුදුරුවෝ මේ ආනන්ද හාමුදුරුවන්ද ඔය මතක් කරනවා මේ මිනිහයාට මොන හරි කන්න දෙන්න කියලා. එතනද කුසගින්න කියන්නේ ඊටාම ලොකු ගින්නක් සාමාන්‍ය මිනිසෙට. දරුවේ කන්නවා කියන එක බලන් ඉන්න අමාරුයි. පැහැදිලිද? ඒ හින්දා මම ඒකයි මතක් කරේ. මේ තියෙන தত্ত্বය ඊටාම ක්‍රමානුකූලව ඊටාම ප්‍රඥාව මුල් වෙලා පාලනය කළ යුත්තක්. මෝඩ දුෂ්ප්‍රඥ විදිහට පාලනය කරන්න වුණොත් ව්‍යසනය තව දරුණු වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ தত্ত্বය එහෙම තියාගෙන ප්‍රඥාවන්තයෝ නම් ඒ ප්‍රශ්නටත් විසඳුමක් හොයන ගමන් මේක නැවත නැවත වෙන්න පුළුවන් නේ කියන නිමිත්ත අරගන්න ඕනේ. මේවා తాවකාලිකයි නේද මේ ගන්න විසඳුම් කියන එක.
ඊට පස්සේ එන්න ඕනේ කොහෙටද? යන්න නෙමෙයි කියන්නේ එන්න ඕනේ ඇතුළට. තේරෙනවද? අන්න ඒකට තාම මානසික නිදහසක් ඇතුව මේ කියන්නේ මොකද්ද කියන එක හොඳට අහන්න කන් දෙක තියන්න ඕනේ. ඒක තමයි කියන දේ තේරෙන්නේ නැත. කලබලෙට තේරෙන්නේ නැහැ. එනේ කය ඊටාම විඩාබරයි නම් මේ කය දුවනවා වැඩි නම් ඒ කියන්නේ අපිට වගකීම් වැඩි, අවශ්‍යතා වැඩි. අවශ්‍යතාවල සීමාව හිතා ගන්න බැරි හින්දා තමයි ඔච්චර මහන්සි. පැහැදිලිද? සාමාන්‍යයෙන් අපිට නිදා ගන්න පැය කීයක් විතර ඕන කියලා හිතන්නේ. සාමාන්‍ය වෛද්‍යවරු නම් කියන්නේ පැය 6-8ක් අතර නිදා ගන්න ඕනේ. ඒ කියන්නේ කාටද? වැඩ කරන සාමාන්‍ය ජනතාව නේද? වැඩ කරොත් එහෙම ඉතින් ඕන මැෂින් එකක් මහන්සි වෙහසයි තමයි ඉතින්. ඒකනේ වාහනයක් එක දිගට දුවන්නේ නැහනේ. දුවන නවත්තන්න බෑනේ. ඒ වගේම වැඩිපුර දුවනවා නම් වාහනේ මොකෝ තත්ත්වේ? නිරන්තරයෙන් හදන්න ගෑරේජ් වලට දාන්නත් වෙනවා. ඒක නෙමෙයි අපිට වෙලා තින්නේ. දුවන දීලත් එක්ක ආයි වැටිච්ච ගමන් නින්දනවා පැය 8 නෙමෙයි පැය 10ක් වෙන දාගත්තා ඒක වුණා. නැගිටින කොටත් අමාරුයි. ඊට පස්සේ බෙහෙත් ගන්න වියදම. පේනවනේ වාහනේ දුවන දිවිල්ලේ තත්ත්වේ. ඊපස්සේ මේක හිතන්න. සාමාන්‍යයෙන් අපි වාහනයක යනවා පැයට කිලෝමීටර් 200ක විතර වේගෙන්. අපි දුම් හයිවේ එකක යනවා කියලා. ඕගලන්ට මොනවද පේන්නේ? මිලෝදයක් පේන්නේ නැහැ. නිකන් ඉරි ටිකක් පේන්නේ. එච්චර විදුලි වේගෙන් යනවනේ. ඕගලන්ට තේරෙනවද වාහනයක් ඉතාම වේගෙන් යන්න ගත්තොත් වටපිටාවේ පහුවෙන්නේ මොනවද කියලාවත් තේරෙන්නේ නැහැ. සමහරට ওই වාහනේ යන පාරේ එහා පැත්තේ ලොකු බෝඩ් එකක ලියලා තියෙන පුළුවන් ඉස්සරහෙන් වලක් දිනවා වැටේ කියලා. ඒකවත් පේනවද? වැටෙනකන් දන්නෙත් නැහැ. ඒකයි මම අර කිව්වේ තමන්ගේ පැත්තේ තියෙන අර්බුදය තමන්ගේ පැත්තේ තියෙන ව්‍යසනය තේරුම් කරගන්න පොඩ්ඩක් මනස දැම්මොත් වාහනේ වේගය අඩු වෙනවා. වාහනේ වේගය අඩු වෙනකොට කලින් නොදැක්ක පාර දෙපැත්තේ ගහලා තියෙන සංඥා ටික පණිවිඩ ටික තේරුම් ගන්න වෙලාවක් එනවා. අන්න එතකොට පුළුවන් වාහනේ හප්ප ගන්න නැතුව පෙරලා ගන්න නැතුව වලවල් වලට වැටෙන්නේ නැතුව ධාවනය කරගන්න. හරිද? ඉතින් මට උතන අහන්න තියෙන්නේ වාහනේ දැන් මොන ස්පීඩ් එකෙන්ද කට්ටිය අරන් යන්නේ කියන එක. හරි. ඒක තමන් බලලා තිරින්ග තද කරන්න පොඩ්ඩක් උත්සාහයක් දරන්න. ඒක හැමෝටම ලොකු ලාභයක් වෙයි. පැහැදිලිද? හරි. ඉතින් මම අර ගත්ත උක්ත මාතෘකාවේ බුදුපියාණන් වහන්සේලාගේ අරගල හැමතිස්සෙම තිබේ ಜಾති වනසන්න. හරිද? අර සමහර තැන්වලදී බුදුහාමුදුරන්ට නින්දා කරා කියලාත් කියන්නේ මේ ಜಾති වනසන කෙනා එන්නේ කියලා. ඇයි බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනාව ඇහුවට පස්සේ සත්‍ය අවබෝධ වෙච්ච ගමන් මිනිසු ඉන්නේ නැහැ. මිනිසු නිවන් දැකීමේ ප්‍රතිපදාවට ධර්මාබෝධය පිණිසම හික් වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය මිනිසුන් ලොකු ප්‍රශ්නයක්. අර මාරයාගේ කතාවල එහෙම මාරයා හුඟක් වෙලාවට ආරාධනා කරා කියන්නේ ඒකටනේ. ඔබ වහන්සේ බුදු බව ලැබුවා නම් ස්වාමීන් වහන්සේ පිරිනවම් පාන්න. එහෙම කියනව නේද? එතනදී බුදුහාමුදුරු කියන්නේ මට කලබලයක් නැහැ. වික්ත විනීත විශාරද බහුශුත සත්පුරුෂයෝ මේ ශාසනේ කර දෙන්න පුළුවන් මට්ටමට එනකොට මම කොහොමද පිරිනවම් පාන එක කරනවා. එහෙනම් ඔබ බය වෙන්න එපා. ඔබට කලබලයක් ඔබ කලබල යුතු නැහැ කියලා මතක් කරගන්න. තේරෙනවද? හැමදාම ලෝකේ තියෙන බලවේගය හැමදෙස්සෙම මොකද්ද කියන්නේ? සත්‍ය අවබෝධ කරන එක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි කියන එක. ඇයි? මුලාවේ ඉන්න ඕන මිනිස්සෙක්ව පාලනය කරන්න ලේසි. තේරෙනවද සිටිය? මුලාව කොච්චර දරුණු දෙය මට්ටමට පාලනය ලේසි. සත්‍ය කොච්චර ඉලිප් වෙනවද? පාලනයක් ඕනේ නැතුව යනවා. ස්වයං පාලනයකටපත් වෙනවා. ඒ හින්දා තමයි ස්වාමීන් වහන්සේලාට දැන් විනය නීති පනවල තියෙනවානේ. ඒ විනය නීති අපි විනය නීති කියලා කිව්වට ඒකට වඩා ගැඹුරක් තියෙනවා. හරිද? විනය කියන එක කොහොමත් දන්න දකින සත්පුරුෂයෝ රකින්නවා. කවුරුත් කියන හින්දා නෙමෙයි. දැන් අපි මොන හරි දෙයක් රකින්නේ බයටනේ. හැබැයි සත්පුරුෂයෝ සීලය රකින්නේ බයට නෙමෙයි. දන්නව මේක රැකීමෙන් තමයි උපනිශ්‍රය ගන්න පුළුවන් කියන එක. තේරෙනවද මං කියන එක? එහෙනම් ඕකේ අපි අර ලෝකෙ පැත්තෙන් හිතනට වඩා සම්පූර්ණ හාත්පස ප්‍රතිවිරුද්ධ දිශාවට ධර්මයේ තියෙන්නේ. ඒක ගන්න අමාරුත් ඒකයි. ඇයි අපි හුරු කරලා තියෙන ඉස්සරහට යනවා මිසක අනිත් පැත්තට යූ ටර්න් දාන්න නෙමෙයිනේ. අපි පුරුදු කරලා තියෙන්නේ අපේ වාහනේ පැය කිලෝමීටර් 200ට පා ගන්න මිසක පාරේ මොනවද තියෙන්නේ පහුනේ මොනවද කවුද දෙපැත්තේ හිටියේ මොනවද අපිට අදාළ නැහැ. තේරෙනවද? ඒකයි අර හොඳ ලස්සන කියවනක් තියෙනවා හැමතිස්සෙම තමන්ගේ මනස තමන්ගේ ජීවිතේ විවෘතව තියාගන්න යම් අලුත් දෙයක් තමන්ගේ ජීවිතයට ගන්න පුළුවන් මට්ටමට. ඒ කියන්නේ ඒක කියන්නේ යම් දෙයක් තේරුම් කරගන්න නැත්නම් උගන්ව ගන්න හැමතිස්සෙම ඉඩ තියන්න කියන එක. be teachable කියලා කොට කියන්නේ. තේරෙනවද? අපි එහෙම නෙමෙයිනේ. අපි සියල්ල දන්නවා. ඒක හරියද කියලා නේ අපි චෙක් කරන්නේ. කවුරු හරි කෙනෙක් Tamanට දෙයක් කියනකොට ඒක මනාවට ශ්‍රවණය කරන්න සවන් දෙන්න ඒ ලැබෙන හැකියාව කලාතුරකින් ඉන්නේ. මොකද අපිට එහෙම සාමාන්‍යයෙන් අහන්න ඕනේ නැහැ මොනවද? අපි සියල්ල දන්නවා වගේ ඉන්නේ. තේරෙනවද? ලොකුම අවුල තමයි නොදන්නකම තමයි ලෝකෙ තියෙන භයානකම මරගුල. නොදන්නකමයි මරගුල. හරිද? ඉග්නොරන්ස් කියලා කියන්නේ.
නොදන්නකමයි භයානකම තියෙන ප්‍රශ්නේ ලෝකේ. නොදන්නකම දැනගන්නකොට එයා කොහොමද දැනුවත් වෙච්ච කෙනෙක්? නොදන්නකම දැනුවත් නොවන තාක්. හරිද? නොදන්නකම දැනුවත් නොවන තාක් ඒ මිනිස්සයවත් දන්නේ තමන්ට මොකද වෙන්නේ කියලා. පැහැදිලිද මං කියන එක? අත දරුවෙක් ගන්නකො. අත දරුවෙක්ව සාමාන්‍යයෙන් වැඩිහිටියෝ තනි කරලා යන්නේ නේද? ඇයි ඒ? අඳ බාලයි නේද? තේරෙන්නෙත් නැහැ, හසු වෙන්නෙත් නැහැ. එයාට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. ඒකයි දන්න පිරිස වටෙන් ඉන්නේ. නේ? අන්න ඒ වගේ නම් අපේ ජීවිත. තේනවද? එහෙම වුණොත් ඒකේ තියෙන දුක්ඛිතභාවය හිතලා බලන්නකෝ. පොඩි ළමයෙක් වැඩිහිටියෝ නැත්තම් එක අඩියක් ඉස්සරහට තියලා හිටන්න බෑ. මැරෙනවා අනිවාර්යෙන්. තේනවද? අම්මයි තාත්තයි බල්ල හින්දා තමයි පොඩි එකා ඔච්චර හොඳ හැදෙන්නේ. අපි හැමෝම අලුතෙන් ඉපදිච්ච ළමයි වගේ නම් මෙලෝ දෙයක් කර ගියා ගන්න බැරුව අඳ බාලයි නම් අපි ජීවත් වෙන්නේ මේ වගේ ජීවිතයක නම් එතන තියෙන අස්තාවරත් වෙන්නේ. ඒතකොට නිකම්ම අපිට හිතනවා නේද වැඩිහිටියෝ හිටියා නම් හොඳයි වටින් කියලා. තේනවද? ඒ වැඩිහිටියෝ කවදාවත් අනවශ්‍ය වැරදි පාරකට දරුවෝ හදන්නේ නැහැ නේ. ලෝකේ පහළ වෙච්ච ඉතාම උත්කෘෂ්ඨ වැඩිහිටියා බුදුහාමුදුරුවෝ. තේනවද? සියලු පොඩිහිටියන්ට සියලු අඳ බාලයන්ට කියලා තිනවා කරන්න ඕනේ මොකද්ද කියන එක. හොයන්න වෙලාවක් නැති එක ප්‍රශ්නේ. හොයන්න වෙලාවක් නොවෙන්නේ බාහිරට අත දාන එක වැඩි හින්දා. ඒ හින්දා තමන් හොඳට තේරුම් ගන්න තමන්ට ඇත්තම ජීවිතෙන් අවශ්‍ය මොකද්ද කියන එක. හරිද? තමන්ට ඇත්තම මේ මිනිස්සෙක් වෙලා ලැබිච්ච මොහොතෙන් තමන් කරගන්න ඕනේ කියලා හිතන් ඉන්නේ මොකද්ද කියන එක. ඒක මං කිව්වේ අවංකව හිතුවොත් කෙනෙක්. ඒක ඇත්තම කෙනෙක් අවංකව හිතුවොත් හොඳට තේරෙයි තමන් පසුපස තමන් හඹා යන යම් අරමුණු තියෙනවනේ ඕන කෙනෙක්ට. ඒ අරමුණු වලින් ගතියුත්තක් නැහැ කියන එක. ඇත්තම තමන්ට මොකක්ද ඕනේ කියලා හිතුවොත් නැත්තම් ඔය හිතෙන්නේ නැහැ. හරිද? උදාහරණයක් උත්තේ. දැන් ඔන්න ඉගෙන කාලේ අපිට කියනවා දොස්තර කෙනෙක් හරි ඉංජිනේරු කෙනෙක් හරි වෙන්න කියලා. අපි ආයි ප්‍රශ්න කරන්නේ නැහැ නේ. හා කරන්න කියලා කරනවා. ඊට පස්සේ අපෙන් කවුරු හරි මල්ලි කෙනෙක් කරන්න කෙනෙක් කරේලොත් මොකද්ද හොඳ කරන්න? අපි කියන්නේ තරකමයි. බැරි වෙලාවත් කවුරු හැවුවොත් ඇයි මං ඒක කරන්න ඕනේ කියලා. උත්තර නැතුව යනවා. දැන් මට කියන්න පුළුවන්ද හරි ඉංජිනේරුවෙක් වුණොත් එහෙම ආර සතුටින් ඉන්න පුළුවන් කියලා? බෑනේ. අන්තිමට තේරෙනවද තමන්ගේ පැත්තට ප්‍රශ්න දාගෙන එනකොට ඉස්සරහට උත්තර දෙනකොට ප්‍රශ්න නෑ අපිට. ඉංජිනේරුවෙක් වයන් එච්චරයි. ආයෙ කතාවක් නෑ. එයා ඇහුවොත් එම උනාට පස්සේ මොකද උනේ? මට නෙන්නේ දැන්. උත්තර නැතු යනවා. බහද මං කියන්නේ. ඒ හින්දා දර්ශනයක් කියන එක හැමතිස්සෙම කැරගෙන්නේ තමන්ගේ පැත්තට. හරිද? ඉස්සරහට නෙමෙයි. තමන්ගේ පැත්ත සුද්ධ වෙන්න මොකෝ වෙන්නේ? සමස්ත වපසරියම ශාන්තියටපත් වෙනවා. අපේ හිටපු තාම උත්කෘෂ්ඨ අග්‍රගණ්‍ය සංඝ පීතෘන් වහන්සේ නමක් මඩිහි පඤ්ඤාසිය ලොකුහාමුදුරු. ලොකුහාමුදුරු ඊටාම රමණීය කියපු කියමන් කිහිපයක් තියෙනවා. ඒ මතකේ රැඳිච්ච හොඳම කියමන තමයි කවදාවත් කලබල වෙන්න එපා ලෝකේ හදන්න. ඒක කරන්න වෙන්නේ නැහැ. තමන් හැදෙන්න ලෝකේ ස්වභාවයම හැදෙයි කියන එක. හරිද? ඒක ඊටාම රමණීය රන් වැකියක් හැමෝම මතක තියාගත යුතු. කවදාවත් අනුන්ව හදලා අපිට මේක ගොඩ යන්න වෙන්නේ නැහැ. ඒක හරියට අම්මා කෙනෙක් ගැන හිතනද දරුවෝ 5 දෙනෙක් විතර ඉන්න. අපි තුමු නිවුන්නු ඉන්නවා කියලා 5 දෙනෙක්. එකම දවසේ ඉපදුනේ එකම විතර ඉන්නේ හරි. ඊ පළවෙනි කෙනා අඬලා කෑ ගහ අඬනකොට හරිද මෙයාව නලවලා අනිත් පැත්ත හැරෙන්න කලින් ඉතුරු 4 දෙනා කෑ ගහනවා. දැන් මෙයාව නලවලා ඉතුරු 4 දෙනා නලවන්න යන්නේ. දෙවෙනියා නලවනකොට මොකෝ වෙන්නේ? දෙන්නෙක් නලවලා 3 දෙනෙක් කෑ ගහනවද? එහෙම නෑනේ. දෙවෙනියා නලවලා ඉවරනකොට 4 දෙනෙක් ආයෙ කෑ ගහනවා. හරිද මං කියන්නේ? අර ඔටුවන් ඉඳවීම ගැන අහලා තියෙනවද දන්නේ නැහැ. ගුරුවරයෙක් දුන්නලු මනුස්සයෙක්ට පොඩි උපක්‍රමයක් ලෝකේන තේරුම් ගන්න. එයාලන් හිටියා ඔටුව රංචුවක්. කිවලු උදේ වෙනකොට පුළුවන් නම් මේ සියලු ඔටුව ටික ඉඳවන්න කියලා. වැලිගොඩේ. ඉතින් මනුස්සයා කල්පනා කරා පුළුවන් නේ. කාලයක් තිස්සේ අඳුරන කට්ටිය සමහර ඔටුවන්ට කියන්න කලින්ම ඉඳ ගන්නවා. සමහරුන් ඉඳ ගන්නෙම නැහැ. සමහරුන් ඉඳන් ඉන්නවා වගේ වෙලා නැගිටිනවා. පැහැදිලිද? ඔය තුන් කොටස හැමතැනම තියෙනවා. පැහැදිලිද? ඒක මතක කරේ ලෝකේ තියෙන ආදීනවේ පොඩ්ඩක් හරි මෙනෙහි කරන්න ගත්තොත් කෙනෙක්ට තේරෙනවා මේකත් එක්ක කොට්ටුලා හරියන්නේ නැහැ හැරෙන්න ඕනේ කියන එක. එහෙම හැරිච්ච කෙනාගේ ස්වභාවය මොකද්ද? එයා ආත්මාර්ථකාමීද පරාර්ථකාමීද? එයා ස්වභාවයෙන් පරාර්ථකාමී. අපිට දෙන්නේ තමන්ගේ පැත්තට හැරෙන්න කිව්වම තමන් ගැන බලා ගන්න ඔය කතාව කිව්වා කියලානේ. කෙනෙක් කිව්වම තමන් ගැන හොයාගන්න කිව්වම එතකොට මොකද්ද සාමාන්‍යයෙන් අපිට දෙන්නේ? ඒ කියන්නේ අනිත් මිනිස්සු ගණන් ගන්න දෙයක් නැහැ. අපි තමන්ගේ වැඩේ කරන් ගියා නම් හරි. ඒකට කියන්නේ ආත්මාර්ථකාමී කියන එක. හරිද? එයා තමන්ගේ ආත්මයට අර්ථයක් කරගන්න බව ඇත්ත. ඒක පරාර්ථ චර්යාවෙන් වෙන්නේ. පැහැදිලිද? පැහැදිලිද මං කිව්ව එක? බෝධිසත්ව චරිතයක් ඉස්මතු වෙන්නේ තමන් ගැන හොයන්න ගවේෂණය පටන් ගත්තොත්. අනුන් ගැන හොයන්න ආත්මාර්ථය ඇති වෙනවමයි.
ආත්මයට අර්ථයක් වෙන්නේ නැහැ. ආත්මයට අනර්ථයක් වෙනවා. අනුන් ගැන පස්සේ දුව හොයන්න ගත්තොත් අනර්ථකාරී ආත්මාර්ථකාමීත් වෙනවා. පැහැදිලිද? පරාර්ථයේ විහිෙන්නේම නැහැ. හොඳට බලන්න අපි අනුන් ගැන හොයමින් මොකක්ද අතරම කරන්නේ කියලා. අනුන් ගැන හොයමින් කරන්නේ මොකද? තමන්ගේ පැත්ත නිවන එක නෙමෙයි ආ. තමන්ගේ පැත්ත තව ව්‍යසනයකට අර්බුදයටපත් කරන එක. කෙනෙක් දිහා දැක්කම මට දෙනවද? මිනිහට තියෙනවා මට නැහැ. මට තියෙනවා යාට නැහැ. ওই ටික නෙමෙයි දෙන්නේ. අපි හැමස්සෙම මේ පැත්ත විශ්ලේෂණය කරන්න මොකෝ වෙන්නේ? මේ පැත්ත ගොඩ වැටෙනවා. මේ පැත්ත විස්තර කරන්න මොකෝ වෙන්නේ? තියෙන ටික ඔක්කොම අඩු වෙලා යනවා. පැහැදිලිද මං කියන එක? Tamanට අසනීපයක් තියෙනවා නම් අපි අනිත් කට්ටියට බෙහෙත් කරන්න ගියා කියමු. මොකෝ වෙන්නේ? මේ පැත්තේ අසනීපේ හොඳටම වැඩි වෙනවා. අසනීපේ තමන්ගේ පැත්තේ තියෙන කියලා බෙහෙත් මේ පැත්තට බොන්න ගත්තොත් අනිත් කට්ටියගේ කට රොබන්න නැතුව මේ පැත්තේ අසනීපේ සනීප වෙන්න ගන්නවා. පැහැදිලිද මං කියන එක? හරි. ඔන්න ඔය අසනීප සනීප කරගන්න අපිට රෝගේ මුල හොයාගන්න බැටි එකක් නේද? ඒක තමයි මතක කරගෙන ජාතිය කියන කොටස. කියන්නේ ඉපදෙනවා කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක. හරිද? හොඳට බලන්න. ඉපදෙනවා කියන එකේ අපිට අර්ථය ගන්න මෙහෙම තරකින් පටන් ගත්තොත් ලේසි මට හිතෙන්නේ. ඉපදෙන්න වෙන්නේ ඇයි අපි දන්න විදියට? නැවත ඉපදෙනවා නම් අපිට ඉපදෙන්න තියෙන හේතුව මොකද්ද කියන්නේ? අපිට තේරෙන මට්ටමට ඉපදෙන්න තියෙන ප්‍රධානම හේතුව තමයි අපිට දේවල් තියෙනවා තාම අත්පත් කරගන්න බැරි වෙච්ච. ඒ වගේම දේවල් තියෙනවා අපිට තව තවත් බලන්න අහන්න හිතෙච්ච. ඒ වගේම දේවල් ටිකක් තියෙනවා අපිට මොනවද? අහගන්න බැරි වුණානේ බලාගන්න බැරි වුණානේ කියලා. ඒ ටික බලන්න අහන්න අපිට තව අවස්ථාවක් ලැබෙන්න හොඳ නැද්ද? තේරුණා මං කියන්නේ? නැවත ඉපදෙන්න ප්‍රධාන හේතුව තමයි අවශ්‍යතාවයක් තියෙනවා පිරිච්ච නැති. හරිද? අන්නේ අවශ්‍යතාවය කොච්චර දුරට තියෙනවද? ඒ මට්ටමට ඉපදීම අනිවාර්යෙන් වෙනවා. හරිද? දැන් මම හිතන්නේ කවුරුත් කැමති වෙයි කියලා දුකක් විඳින්න ඉපදෙන්න. අපි හැමෝගෙම යටි හිතේ තියෙන අදහස තමයි අපේ තියෙන මූල අදහස තමයි ඉපදෙන්න ඕනේ සතුටින් ඉන්න කියන එකට නේ. මට මෙන්න මේක කියන්නකෝ. උදාහරණයක් හරිද? අපි තමු මේ අම්මට දියවැඩියාව තියෙනවා නම් ඉපදෙන දරුවට දියවැඩියාව හැදෙන්න බැයිද පුළුවන්ද? උපමාවක් පුළුවන් අනිවාර්යෙන්. නැත්තම් අම්මගේ තියෙන DNA කොටසම නෙමෙයිද දරුවටත් ආයි ඉස්සරහට යන්නේ. අම්මගේ හැඩරුව යම් ප්‍රමාණයක් හරි දරුවට යනවනේ. ඒක නවත්තන්න බෑ නේද? ඒ වගේ ඉපදීමෙන්නේ අපිට සතුට ලැබෙනවද නැද්ද කියන එක පටන් ගන්නනේ. සතුටින් ඉන්නවද නැද්ද කියන එක පටන් ගන්න ඉපදුනොත්. ඉපදෙන තැනම තියෙන්නේ දෝෂයක් නම් ඉපදෙන තැනම තියෙන්නේ ප්‍රශ්නයක් නම් සතුටෙන් ඉන්නවා කියලා හිතන් ඉන්න එක හිතුලුවක් කියලා තේරෙනවද? ඇයි හොඳට බලන්න සතුට 100%ක් ලැබෙනවා නම් කිසිම අඩුපාඩුවක් වෙන්න බෑ. ඉපදීමම අඩුපාඩුයි නම් ඒකෙන් පස්සේ ලැබෙන ප්‍රතිඵල කොහොමත් අඩුපාඩුමයි. ඒක පැහැදිලිද? හරි. මෙන්න මෙහෙම උදාහරණයක් මම කියන්නම් තේරුම් ගන්න බලන්න. හරි. නිකන් හිතන්න ඔයගොල්ලෝ දන්නවා මම හිතන්නේ දැනෙලා ඇති මේක හීනයක් වගේ අවස්ථාවක්. හරිද? ස්වප්නයක් දකින වෙලාවක ඒ හීනේ තියෙන ස්වභාවය ඇත්තම ඇත්ත නෙමෙයිද? බය වෙන එක, hina වෙන එක, තැති ගන්න එක, උඩ පායින එක, සමහරට ගැහුවම රිදෙන එකත් ඒ ස්වභාවිකව තේරෙනව නේද? හොඳට දැනනව නේද? හැබැයි ඒක හීනයක් බව නොදන්න තාක් ඒ මිනිස්සයා අනිවාර්යෙන් අර ඇතුළේ වෙන සිද්ධියත් එක්ක ගහගන්න මරාගන්න hina වෙන්න යනවද නැද්ද? ඒක පැහැදිලිද? හිතන්න නිකන් චිත්‍රපටයක් නාට්‍යයක් සින්දුවක් බලනවා කියලා. ඒ වගේ වෙලාවක තම ක්‍රිකට් මැච් වගේ බලනවා. ඒ වගේ වෙලාවට අපි දන්නේම නැතුව අපිට අප්පුඩි ගහනවා, hina යනවා, කඳුළු වෙනවා ඔක්කොම වෙනවනේ. ටීවී එකක් දිහා බලාගෙන කොහොමද කඳුළු වෙන්නේ? ඈ? ටීවී එකක් දිහා බලාගෙන කොහොමද කඳුළු වෙන්නේ කියන්නේ? උත්තරේ ගත්තා හේ. ටීවී එකක් දිහාගෙන කඳුළු වෙන්නේ බලන්නේ ටීවී එකක් කියලා අමතක වෙන හින්දා. හරිද මං කියන්නේ? ටීවී එකක් බලන්නේ කියලා අමතක වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒක ඇත්තමයි. හොර වන් මං කියන්නේ කෙනෙක්ට ලොකු විශාල තිරයක. හරිද? අපි හිතමු කෙනෙක් මරණ දර්ශනයක්, කෙනෙක්ට දුක හිතන දර්ශනයක් පෙන්වනකොට මිනිස්සු අඬනවනේ. හොර මට හිතලා කියන්නේ මේක. S2 අරනකොට මෙයාට පේන්නේ තිරයක් ඇතුලේ වෙන චිත්‍රපටියක්ද නැත්නම් මිනිස්සෙක්ට ඇති වෙන දුකක්ද? මිනිස්සෙක් දුක් විඳින එකද යාට පේන්නේ? මොකද පේන්නේ? තිරේ නෙමෙයි පේන්නේ ඈ. කෙලින්ම දුක් විඳින කෙනෙක්ව හම්බෙන්නේ. දැන් මොකෝ වෙන්නේ ඉතින්? දැන් ඉතින් Tamanට දුක නොහිතනොත් පුදුමයි. හරිද? ඉපදීමේ දෝෂය ඔන්නක තමයි. හරිද? දැන් මේකෙන් මෙහෙම ගන්න එපා හරිද? ඉපදුනාට කමක් නැහැ.
ඇත්තම මිනිස්සු හම්බ වෙනවා නම් චිත්‍රපටි හම්බ නොවි ඇත්තම මිනිස්සු හම්බ වෙනවා නම් ඉපදුනට කමක් නැහැ කියන එක නෙමෙයි මං කිව්වේ. හරිද? දැන් කෙනෙක් ඒක හිතන්න පුළුවන් එහෙම. මොකද මේ ඔක්කොම නිකන් පේන චිත්‍රපටියක් වගේ. මේ චිත්‍රපටි තියෙන හින්දා තමයි අතරම මේ ජාතිය දුකයි කියලා කියන ඇත්තේ. ඒ හින්දා චිත්‍රපටි නැති චිත්‍රපටියක් වගේ නැති ඇත්තම ලෝකෙ ඉපදුනනම් හරි කියලා හිතන්න පුළුවන් නේ. ඉපදෙනවා කියන ස්වභාවයම අර තිරේ ඇතුලේ තියෙන්නේ. පැහැදිලිද මං කියන එක? අපිට හිතෙන්නේ චිත්‍රපටියක් බලනකොට ඇඬෙන්නේ එතන ඉන්න කෙනා ඇත්ත වෙලා චිත්‍රපටිය අමතක වුණා කියන එකනේ. ඒ තමයි උපමාව. යථාර්ථය මොකද්ද? උපමාවේ අදහස කිව්ව මොකද්ද? ඔය අපි බලන අහන හිතන පතන සියලු ටිකම චිත්‍රපටිය ඇතුළේ නම් වෙන්නේ. කියන්නේ පින්වත්නි අපි හිතමු මෙන්න මේක තමයි තිරය. හරි? මෙයා තමයි චිත්‍රපටිය බලන කෙනා. දැන් මොකද වෙන්නේ? මෙයායි තිරයයි අතර වෙනසක් තියෙනවානේ. එයාට ඕන්ලාක තේරුම් ගන්න පුළුවන් නේ මම මේ බලන චිත්‍රපටියක්. ඒ තිරේ පේනවනේ හොර බැලුවොත්. හැබැයි මේ මොනවද මොකද? මේ ඉන්න කෙනා මේක ඇතුළේ නම් ඉන්නේ. තන මං කියන එක. චිත්‍රපටියක් Tamanට බාහිරව පේනකම් ඕන කෙනෙක්ට එක එක දේවල් හිතන්න පුළුවන්. මේක චිත්‍රපටියක් නේ, මේක බොරුවක් නේ, මේක මුලාවක් නේ, මට අමතක වුණානේ. ඕක විතරයි. ඒ සියල්ල වෙන්නේ චිත්‍රපටිය ඇතුළේ නම්. දැන් මොකද තත්ත්වය? දර ඉපදීමම චිත්‍රපටිය ඇතුළේ නම් තියෙන්නේ. දැන් මොකක්ද ඔයගොල්ලෝ කියන්නේ මේකේ? එතන මම එකයි කිව්වේ ඉපදීමම දෝසයි කියලා බුදුහාමුදුරු මතක් කරලා තියෙන්නේ. ඉපදුනාට පස්සෙන දුක් ටික නිසා නෙමෙයි. හරිද? ඉපදෙන්න තැනම තියෙන්නේ මෝඩකම නිසා. පැහැදිලිද? චිත්‍රපටයක් ඇතුලේ ගහ ගන්නකොට ඒක ඇත්ත කරගන්නවා කියන්නේ ඒකට මුලාවට පත් වෙනවා කියන තරම් අසරණ භාවයක් හොයන්න පුළුවන්ද? බෑ. මම දෙන්න උදාහරණයක් කියන්නම්. හරි. මේ විතර මම නිකමට කියනවා මේ තියෙන කෝප්පය ඇතුලේ දෙයක් තියෙනවා කියලා. හරිද? මේ කෝප්පය ඇතුලේ දෙයක් තියෙනවා කියලා. ඔයගලන්ට පේන්නේ නැහැ නේ. දැන් මොකද කරන්න කියන්නේ ඔයගොල්ලෝ? හැමනේ යාළුවන්ට කියනවා හාමුදුරුවෝ කිව්වා ඒක ඇතුලේ මාර වටන දෙයක් තියෙනවා කියලා. ඔන්න දැන් විස්තරය යනවා. ගොසිප් එක යනවා. දැන් මොකද වෙන්නේ? ඔය විස්තරේ ගොසිප් එක ගිහිල්ලා මට මායි දවසක කවුරු හරි කියයි නේද? හාමුදුරනේ ඉදාර මේ කෝප්පය ඇතුලේ තිබ්බ දේ මම බලන්න ආවා කියලා කියයි නේද? හොඳට බලන්න මං කියන්නේ හරිද? කෝප්පය ඇතුලේ තිබ්බ දේ බලන්න කොහෙන් හරි කෙනෙක් එයිනේ. ඒක උනේ කොහොමද? මම කිව්වා මේක ඇතුලේ දෙයක් තියෙනවා කියලා. ඒක පැතිරලා ගියා විස්තරේ. දැන් කෙනෙක් හොයන් යනවා මේක බලන්න. මම මේ කෝප්පය අරලා මම පෙන්නනවා ඔහොම. මොකද්ද වෙන්නේ? මට මේ කෝප්පේ පෙන්නන අමාරු මේ වතුර දිනින්ද? හරිද? නිකන් මේ කෝප්පේ කියලා හිතන්නකෝ මේක. මේක පෙන්නුවොත් මොකද්ද මේ ඇතුලේ තියෙන්නේ? මොකද? මොනවත් නැහැ නේද? ඕක තමයි බොහෝ දුරට උත්තරේ ගන්නේ. අර වටයක් ගිහිලා වටවන්දනාව ඇවිල්ලා එන්නේ දෙයක් තියෙනවා ඒක හොයන් යන්නනේ. හරිද? මම ඇරලා බැලුවම අර සියලු බලාපොරොත්තු බොඳ වෙලා මූණ දියාලු ළඟ ඕක යන්නේ මොනවත් නැහැ නේ හාමුදුරනේ. මොනවත් නැහැ කියන සිද්ධිය ඉස්මතුනේ ඇයි? අර තියෙන දේ බලන්න ආපු හින්දා නේද? දෙයක් තියෙනවා කියලා කොහොමද ගත්තේ? නා? මේක ඇතුලේ දෙයක් තියෙනවා කියලා කොහොමද ගත්තේ? මං කිව්ව කටවචෙන්ටනේ. කවුරුත් ඇවිල්ලා මේක හෙව්වේ නැහනේ. එහෙල්ද? හොඳට මේක තේරුම් ගන්නවද? ලෝකේ තියෙන උපමා, ලෝකේ පෙන්වන සිද්ධිවල තියෙන උපමා හැමතිස්සෙම මොකද්ද පෙන්වන්නේ කියන්නකෝ? තියෙන දෙයක් නැහැයි කියන එක. ඒ තමයි ඉස්සෙල්ලා උනේ මං කියපු උදාහරණේ. මේක දෙයක් තියෙනවා කියලා විස්තරේ ගියා. ඇවිල්ලා බලනකොට එහෙම එකක් නැහැ. තේරෙනවද මං කිව්වේ? දෙයක් තියෙනවා දැන් ඒක නැහැ කියලා අපිට එන්නේ නේ. තියෙන දේ නැති වුණා කියලා අපිට එන්නේ අදහස. මම අහන්නේ තියෙන දේ නැති වුණා කියන එක නෙමෙයි මෙතන බලන්න තියෙන්නේ. තියෙන්න හෝ නැති වෙන්න මේ සිද්ධිය දෙයක් පැවතුනාද කියන එක. මොකද මම වචනේ කිව්වේ? තියෙන්න හෝ නැති වෙන්න එහෙම සිද්ධියක් පැවතුනාද කියන එක. පැවතුනා කියන එක. මම මුලින්ම කිව්වද? පැවැත්මට තර්ජනයක් නෙමෙයි පැවැත්මම තර්ජනයක් කියන එක. හරිද? පැවැත්මට තියෙන අර්බුදය නෙමෙයි මේ තියෙන්නේ. පැවැත්මම අර්බුදයක් කියන එක. පැවැත්මට තියෙන ප්‍රශ්නෙන් ගැලවෙන්න අරගල කිරීම නෙමෙයි අත්‍තරම කළ යුත්තේ. පැවැත්ම කියන අර්බුදයෙන් ගැලවෙන්න අරගල කරන්න ඕනේ කියන එක. තේරෙනවද? මේ මම කියපු උපමාවේ තියෙන්නේ පැවැත්ම කියන එකට උදාහරණයක්. නමුත් අපේ හැමතිස්සෙම උත්තර ටික අපි බලාපොරොත්තු වෙන්නේ කොතනටද? පැවැත්මම කියන තැනට නෙමෙයි. ඒකයි ඇවිල්ලා අහන්නේ අර කිව් එක කෝ කියලා. පෙන්නුවට පස්සේ එහෙම එකක් නැහැ කියලා හිතෙන්නේ. ඒ හින්දා. මම තව උදාහරණයක් කියන්නම් හොඳේ. තේරුම් ගන්න. ඔන්න මේක බලන්න. මගේ අතින් නොවිච්ච වරදක්. මේ කියන වචනෙත් එක යන්න එපා හැංගීම ගන්නට. මගේ අතින් නොවිච්ච වරදක් කෙනෙක් හිතා ගන්නවා මම කරා කියලා. හිතමු මම බොරු කිව්වේ නැහැ කියලා.
හැබැයි කෙනෙක් හිතා ගන්නවා හාමුදුරුවෝ බොරු කිව්වා කියලා. හරිද? හරිනේ? හැබැයි මම කියලා නැහැ හොඳේ. කියලාම නැහැ, කියවිලාම නැහැ කියලා ගන්නකො. හැබැයි කෙනෙක් හිතා ගන්නවා බොරු කිව්වා කියලා. දැන් මොකෝ වෙන්නේ? ඒ කෙනාට මාව පේන්නේම බොරුකාරයෙක් විදිහට. ඒ කෙනාට කවුරු හරි සම්බන්ධව නැත්නම් ඒ කෙනා කවුරු හරිත් එක්ක මේ මාතෘකාව හාමුදුරුවෝ වෙනක මාතෘකාව අදිනකොට මොකෝ වෙන්නේ? බොරුකාරයා කෙනෙක් නෝ නේද? ඇයි බොරුවක් කිව්වා කියලා එයා හිතන් ඉන්නේ? මොකද මං කිව්වේ? එයා හිතන් ඉන්නේ. ඇත්තට උනා නෙමෙයි හිතන් ඉන්නේ. හොඳට බලන්න මේක. ආයි ඔය උපදූපේ ගිහිල්ලා ආයි මල් ළඟට කෙනෙක් ඇවිල්ලා කියනවා හාමුදුරුවෝ ඔබ වහන්සේ කොච්චර බොරු කිව්වත් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම කෙනෙක් ඇවිල්ලා කියන්න බැයිද? පුළුවන් නේ. ඔබ වහන්සේ කොච්චර වැඩ දෙකට අපිට ප්‍රශ්න නැහැ කියලා කියන්න පුළුවන් නේද? ඒක කොච්චර සාධාරණද ඒ කියන අර්ථය? ඒ අදහස කොච්චර සාධාරණද? කමක් නැහැ. ඔහොම තමයි මිනිස්සු අතින් බොරු කිය වෙනවා, වැරදි වෙනවා. ඒකට කමක් නැහැ. කියලා කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ඒක කොච්චර සාධාරණද? සාධාරණයි පින්වත්නි. ඒ කෙනාගේ ඒ දෘෂ්ටිය තියෙනකම්. ඇයි එයාගේ මතයක් තියෙනවා බොරුවක් වැරද්දක් වුණා. හැබැයි ඒක කමක් නැහැ කියලා. ඒතර බොරුවක් වැරද්දක් වුණා කියන පදනම මතනේ එයා අදහස් දක්වන්නේ කමක් නැහැ කියලා. ඒතර ඒ තාක් එයාගේ පදනම හරි. ඒ තාක් එයාගේ අදහස හරි. නමුත් ප්‍රශ්නේ මොකද්ද? එහෙම එකක් උනේම නැත්නම්, එහෙම එකක් වෙලාම නැත්නම් ඒ මිනිස්සයා බොරුවක් වැරද්දක් වුණා කියලා හිතාගෙන ඒම වුණාට කමක් නැහැ කියලා අනිත් පැත්තට කියන එක මෝඩයි. තේරෙනවද කියන එක? තේරෙනවද? ඒකයි දැන් මේ ලෝකේ තියෙන බොරුවක් ඒකේ හැටි තමයි කියලා හිතාගෙන හිත හදාගන්න එක හරියන්නේ නැහැ කියන්නේ. තේරෙනවද? අපි දැන් ධර්මයේ අහලා සත්‍යයක් අහලා අපි ගන්නවන්ට අකල අදහසක්. මේක මුලාවක්, මේක ගත යුත්තක් නැහැ, මේක වෙන බොරුවක්. මේ රැවටලා ඉන්නේ. මම අර හීනේ කතාව වෙනුත් සමහරට ගන්න එහෙම තමයි. මේක හීනයක් වගේ. ඔහොමනේ අපි ගන්නෙ. ඒක අර වගේ එකක්. කමක් නැහැ. වැරදි වෙනවා මිනිස්සු අතින්. ඒක එහෙම තමයි වගේ අදහසක් ගත්තේ. ඒක වැරදි හොඳේ. පැහැදිලිද? අදහස ගැඹුරුයි තමයි හරිද? ඒ කියන්නේ වචනත් එක්කනේ කියන්න තියෙන්නේ. ඒක තම තමන් පුළුවන් තරම් ඔළුව දාන්න ඕනේ එකට. අදහසක් ගන්න හරි. මම කියමින් ආවේ ඉතින් අර ඉපදීම කියන එකේ ස්වභාවය ඒක හරියටම අර වගේ තමයි. ඒ කියන්නේ හීනයක් ඇතුලේ කෙනෙක් ඉපදුනොත් එයාට ඉපදීම කියන එක අහුවෙන්නේ නැතු වෙනවා. හරිද? ඇයි එයාට ඉපදීමෙන් පස්සේ ටික තමයි සවිඥානික වෙන්නේ. එයාට ඉපදීමෙන් පස්සේ තමයි ප්‍රශ්න පටන් ගන්නෙ. හරිද? ඉපදුනාට පස්සේ අපිට හැමෝටම ප්‍රශ්න තියෙන්නේ. ඉපදිච්ච නිසානේ අපිට ප්‍රශ්න තියෙන්නේ. ඉපදිච්ච නිසා තමයි ප්‍රශ්න තියෙන්නේ කියලා කිව්වට ඉපදීම ගැන අපිට වගේ වගක් නැහැ. මේ අපිට මූණ දෙන්න තියෙන ප්‍රශ්න ටික කොහොම හරි සමතේකටපත් කරන්න පුළුවන් නම් අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා ජීවිතේ දීලා හරි. හැබැයි ඉපදීමමයි ඉපදිච්ච නිසාමයි කියන තැනදී. ඔන්න ඔය නිසා කියන වචනේ ඉපදුනාට පස්සේ කියන එකයි දෙකක් ඈ. ඉපදීම නිසයි ප්‍රශ්නේ ඉන්නේ කියන එකත් ඉපදුනාට පස්සේයි ප්‍රශ්නේ ඉන්නේ කියන එකත් දෙක. එක දෙකක්. හරිද? ඉපදීමමයි ප්‍රශ්නේ කියන එක සමාන වෙන්නේ ඉපදීම නිසා ප්‍රශ්නවා කියන එකට. හැබැයි ඉපදීම නිසයි ප්‍රශ්නේ එන්නේ කියන එක තමයි අපි අද හිතලා තියෙන්නේ මේ අපිට තියෙන ප්‍රශ්න ඇති වෙන්න හේතුව කියලා. ඉපදීම නිසා ප්‍රශ්න එනවා කියන එක අපිට කියනකොටම තේරෙනවනේ. ඇයි අපි අර නිසා කියන වචනේ ඉතර ගණන් ගන්නෑ. හරිද? ඔය නිසා කියන එක අපි හිතන් ඉන්නේ කොහොමද දන්නවද? ඉපදුනාට පස්සේ කියලා. තේරෙනවද? ඉපදිච්ච නිසා කියද්දි ඉපදුනාට පස්සේ මේ ටික ආව කියලා ගන්නෙ. හැබැයි ඇත්තටම ඔය නිසා කියලා කියන්නේ එක නෙමෙයි. මං හොයලා තිනවා මම මේ වචන කියන්නම්. ඔය අවිද්‍යාව නිසා සංකාර වේ කියලා හිතනවද? අවිද්‍යාව ඇති කල්හි සංකාර වේ කියන එක. අවිද්‍යා පත්‍ය සංකාර කියලා කියන්නේ. අහදරනේ. ඔන්න ඔය නිසා කියන වචනේ පෙළදහම යොදලා තිනවා හොඳට. හැබැයි අපි නිසා කියලා හිතන්නේ මේකෙන් පස්සේ වුණා කියන අර්ථයට. ඒක වැරදි. පැහැදිලිද? හොඳට බලන්න මං කියන එක. ඉපදීම නිසා කියලා කියන එකේ අර්ථය තමයි ඉපදීම ඇති කල්හිම සියල්ල වෙනවා කියන එක. ඒතර ඕලන්ට බෑ මම කලින් ඉපදිලා ඊට පස්සේ මේ ප්‍රශ්නට මුහුණ දුන්නා කියලා කියන්න. ඉපදීම කියන තැනම ප්‍රශ්නේ තියෙනවා. පැහැදිලිද? ප්‍රශ්නේ මොකද්ද කියලා අහුවට පස්සේ අර්බුදයේ කොතනද තියෙන්නේ කියලා අහුවට පස්සේ අපිට උත්තරයක් විතර හම්බෙන්නේ හැමතිස්සෙම මොකද්ද? ඉපදුනාට පස්සේ අපිට ආපු ප්‍රශ්න ටික. නේ? මං කියන්නේ ගහුවොත් එimhe ඉපදීම ඇයි දුක? ඉපදීම ඇයි දුක කියලා අහපුවම මොකද කියන්නේ? වායසට යනවනේ, ලෙඩ වෙනවනේ, ප්‍රශ්න කන්න නැහැ, ඔය ටිකනේ කියන්නේ. ඒක ඇත්තටම ඉපදීම කියන තැන අල්ලපු අර්ථයක්ද නැත්නම් ඉපදුනාට පස්සේ අපිට මුහුණ දෙන්න වෙච්ච ප්‍රශ්නද? ඉපදුනාට පස්සේ. පැහැදිලිද? ඇත්තටම අන්තිමට ගත්තාම මරණයක් නෙමෙයි අපිට දුක, මරණයට පස්සේ දුක.
තේරෙනවද? හොඳ බලන්න හොඳේ. මරණය නෙමෙයි ඇත්තම සාමාන්‍ය මනුස්සයට දුක එක්කම මරුණට පස්සේ නැත්තම් මැරෙන්න ඉස්සෙල්ලා. මරණය කියන එකේ දුකක් පෙන්න ගන්න බැරුව යනවා. ඔන්න ඕකට තමයි අර ජාතිය කියන එකට තව අර්ථයක් ගන්න පුළුවන් පැත්තක් හට ගන්නවා කියන එක. නැත්තම් සකස් වෙනවා කියලා කියන එක. හරිද? සැකසෙනවා කියලා කියන්නේ ඔන්න ඔය අර්ථයට. සැකසෙන ගතියම මෝඩයි කියලා කියන්නේ. හීනේ කතාව ලස්සන උපමාවක් එකට. බලන්න ඔයාලට තේනවද හීනයක් කියන එක සැකසෙනවා කියන එක? අපි කියන්නේ හීන පේනවා කියලා. හීනේ සැකසෙනව නේද? ඉතින් හීනයක් තියෙනවා අපි හිල බලනව නෙමෙයිනේ. ඒ පැහැදිලිද? හීනයක් කලින් ඉඳන් තියෙනවා ඈ. අපි නිදාගත්තට පස්සේ අපි ඒකට යනවද? අපි හැරුණාට පස්සේ ඒ හීනේ තාම යනවද? එහෙම නෑ නේ. හීනේ මොකද්ද? හීනේ තියෙන ස්වභාවය. සැකසීමක තියෙන්නේ. පැහැදිලිද මං කියන එක? හොඳට බලන්න අපිට අද හිතෙන්නේ ලෝකය මොන වගේ කියලාද? ලෝකය තිබුණා මම ඒකට ආවා. ඒකට මොන වගේද? හීනේ තිබුණා මම ඒකට ගියා. හරිද? අනිත් එක ලෝකේ තියෙනවා මම ඒකෙන් අයින් වෙලා මැරෙනවා. අර නිවන් දකින්න කියලා හිතන් ඉන්නෙත් ඒ වගේ තමයි. ලෝකේ තිබුණොත් මම නිවන් දකින්නවා. පැහැදිලිද? ඒකට මොන වගේද? හීනේ තාමත් තියෙනවා මම හැරලා ඉන්නේ. මං කියේ පැහැදිලි නේද? ඕනනම් උදාහරණයක් මං කියන්නද? ඕලන්ට දැන් හිතෙන්නේ නැද්ද? gedara ඒ තියෙන තැන තියෙනවා අපි ආව බනහන්න කියන එක. නේ? ආයි ගියොත් එහෙම ගේ තියෙනවා කියලා තේරෙන්නේ? තේරෙන්නේ නේද එහෙම? ඒකම තමයි ඔය. හොඳට බලන්න සැකසෙනවා කියන එකේ අර්ථය ගන්න තියෙන හොඳ නක්. හරිද? හීනයක් කියන එකේදී හීනයක් තියෙනවා දැනටමත් ඒකට මට යන්න බෑනේ. ඒක මොඩ කියලා තේරෙන්නේ එහෙම කියනකොට. ඒ වගේම මම හැරුණාට පස්සේ තාම මේ හීනේ යනවා කන්ටිනියු වෙවි. මට ආයි නිදාගත්තාම පුළුවන් ඒකට ප්ලග් වෙන්න. එහෙම බෑ නේද? තේරෙනවද මේ ස්වභාවය? නිින්ද කියලා කියන්නේ මොන වගේද කියන්නේ? නිද්‍රාව කියන්නේ මොන වගේද? සිහි බුද්ධිය ඉවරයි අයින් වෙලා තියෙන්නේ. ඇලර්ට් එක අයින් වෙලා තියෙන්නේ. නිද්‍රාව කියන අහලා තියෙනවනේ නිද්‍රා ගතිය කියන එක නිද්‍රාශීලී කියලා කියන්නේ ඇත්ත දකින්න බෑ කියන ස්වභාවය. අවසිහිය වගේ ස්වභාවය. මොකක්ද වෙලා තියෙන්නේ? මෝහය කියන නිද්‍රාවෙන් නම් ඉන්නේ කෙනෙක්. මෝහය කියන නිද්‍රාවෙන් නම් කෙනෙක් ඉන්නේ. එයා හීනෙම නෙමෙයි දින්නේ. අන්න ඒකයි මම කිව්වේ. හරිද? උප්පත්තිය කියන්නේ නිද්‍රාවක්. ජාතිය කියන්නේ නිද්‍රාවක්. නින්දක්. නින්ද ගියොත්මයි නේද හීනේ පේන්නේ. ඉපදීම කියන්නේ නින්දක් නම් දැන් කොහොමද ඉතින් හීනෙම තමයි. හරිද? මම එහෙම කියන එක වැරදි. මොකද නින්ද කියන්නේ ඉපදීමට නමක් නම් ඉපදීම කියන්නේ නින්දක් නම් එහෙනම් දැන් හීනේ ඉන්නවා කියලා කියන්න වෙන්නේ නැහැ නේ ඒ ඉන්න කෙනාට. නේ? හීනයක් දකින කෙනෙක්ට මේක හීනයක් කියලා පේන්නේ නැහැ නේද? ඒක හැබෑවක් නේද? හීන දකින කෙනාට ඒක හීනයක් නෙමෙයි ඒක හැබෑවක්. තේරෙනවද? හරියට අවදි වුණොත් නිද්‍රාවෙන් නැගිට්ටොත් තමයි අර හීනෙන් ගැලවුණා කියන අර්ථය තියෙන්නේ. පැහැදිලිද මං කියන්නේ? උඩ කියන්න ඕනේ සකස් වෙනවා කියන අර්ථය ඔන්න ඔය හීන දකින්න වගේ අර්ථයක්. හරිද? පැහැදිලිද මං කිව්වේ? අර මං කිව්වේ බොරුකාරයෙක් වැරදිකාරයෙක් කියලා කෙනෙක් ඇවිල්ලා කතා කරන්න පුළුවන් කියලා. ඒ කතාව කරන්න පුළුවන් මොන අර්ථයේ මොන පදනම තියෙන තාක්ද? බොරුවක් කිව්වා කියන අර්ථය තියෙන තාක්. පැහැදිලිද? පැහැදිලි අර්ථය. අන්න ඒක තමයි සැකස්ම කියලා කියන්නේ. අන්න ඒකයි මම පටන් ගද්දිම කිව්වේ මෙතන තියෙන්නේ ප්‍රශ්නේ පැවැත්මේ නෙමෙයි. පැවැත්මට නෙමෙයි තර්ජනයක් තියෙන්නේ මේකේ. පැවැත්මම තර්ජනයක්. පැහැදිලිද? පැවැත්මම තර්ජනයක් වෙනකොට මෙමා කියන ස්වභාවයෙන්ම අර්බුදයක් තියෙනවා. ව්‍යසනයක් තියෙනවා. පීඩාවක් තියෙනවා. හොඳට බලන්නකෝ මේක. මගේ අතේ විස බීජ තියෙනවා නම් මගේ අතේ මඩ තියෙනවා නම් මං අල්ලන ඕන තැනක් මඩ වෙනව නෙමෙයිද? විස බීජ ව්‍යාප්ත වෙනව නෙමෙයිද? නෝනේ. නිකන් හිතන්න මෙමා කියන ගතියම විස බීජයක් නම් මෙමා කියන ගතියම ගින්නක් නම් මඩක් නම් මම කොතනට ගියත් ඇවිලෙනවා මඩ ගෑවෙනවා ජරානවා. හරිද? මම ගිහින් වටේ සුද්ධ කරන්න හදනවා කියන එක ප්‍රායෝගික නෑ. මම යන්න මේක ඇවිලෙනවා වැඩි වෙනවා. තේරෙනවද? මේ පැත්ත සුද්ධ කරන්න ඇතුළට එන්න වටපිටාවත් පිරිසුදු වෙනවා. මේ පැත්තත් පිරිසුදු කරන්න පුළුවන් වෙනවා. පැත්තක තව. අන්න ඒ අර්ථයෙන් තමයි ඔක බලන්න ඕනේ. හරිද? එහෙන් බැලුවොත් තමයි ටිකක් ඔකේ අර්ථ ගන්න පුළුවන් වෙන්නේ. හරිද? මට තව තේරුම් ගන්න උපසරයක් කියන්නම්. මේක කතාවක් අතර. මේකේ තියෙන්නේ බෝනික් එක්. හරිද?
බෝනික්ෙක් තමන් කවුද කියලා හොයාගන්න ලොකු සටනක් දෙනවා. හරිද? මේ බෝනික්කා වටේම ලෝකේ වටේම ගිහිල්ලා අන්තිමට ලෝකේ ගොඩබිමේ සීමාවනේ මුහුදක් ළඟට එනවා. තාම අසරණයි දැන්. තමන් හොයාගන්න බැරි වුණානේ. මුහුදට කතා කරලා අහනවා මම කවුද කියලා ඔබට මට කියලා දෙන්න බැයිද කියලා. හරිද? මුහුද පැත්තෙන් මුහුදට පේනවනේ මේ ඉන්නේ කවුද කියලා. මුහුද පොඩ්ඩක් hina වෙලා කියනවා ඇතුළට එන්න කියලා. හරිද? බෝනික්කට. එන්නේ මුහුදට එන්න කියලා කියන්නේ. බෝනික්කට කිසිම හවුහරණක් නැහැ. අර මුහුද කියපු කාරණා පොඩ්ඩක් විශ්වාස කරා. බෝනික්ක හිමින් අඩිය තියලා ඉස්සරහට ගියා. යනකොට මොකද වෙන්නේ ටික ටික? බෝනික්කව දිය වෙන්න ගන්නවා. කකුල් දෙකෙන් නම් දිය වෙන්න ගන්නවා. ඒ දිය වෙන්න ගන්නකොට බෝනික්කට මෙච්චර කල් නොහැඟිච්ච ඊටාම සෞම්‍ය සාමකාමී නිරාමිස ප්‍රීතියක් එන්න ගන්නවා. මේ සැපේනේ මං හිව්වේ කියලා. ඒ කියන්නේ මොකද්ද? තමන්ව හොයාගත්තා කියන තැනට මනස එනවා. අන්තිමට මොකද වෙන්නේ? බෝනික දිය වෙලාම යනවා. බෝනික කියලා කිව්වට මං බෝනිකගේ ස්වභාවය කිව්වේ නෑ හොඳේ. මුහුද බය නැතුව බෝනිකට ඇතුළට එන්න කිව්වයි. මේ බෝනික ලුණු බෝනිකෙක් හින්දා. හරිද? ලුණු වලින් තමයි බෝනික හැදිලා තිබ්බේ. හරිද? බෝනිකට උනේ තමන් කවුද කියලා හොයාගන්නේ. හරිද? ඉතින් තමන් කවුද කියලා හොයාගන්න හොඳම කෙනා අන්තිමට හම්බ වෙනවා මුහුද. මුහුද හැදිලා තියෙන්නේ ලුණු වලින්. බෝනික හැදිලා තියෙන්නේ ලුණු වලින්. හරිද? ඔන්න වගේ තමයි අපි තුලම හැඟවෙච්ච අපිටම ආවරණය වෙච්ච මම කිය තණ්හා නීවරණානම් අවිජ්ජා නීවරණානම් තණ්හා සංයෝජනනම් කියලා මුලින්ම කිව්වේ. අවිද්‍යාව කියන්නේ නොදැනුවත්කමනේ. නොදැනුවත්කම කියන්නේ වැහුණා කියන එක. අන්ධයි කියන එක. හරිද? බලන්න හොඳට කල්පනා කරලා අන්ධ කෙනෙක් හැමතිස්සෙම වාරුවක් ගන්න ඕනේ නැද්ද කොහෙන් හරි? අන්ධයි නම් අනිවාර්යෙන් මොකක් හරි දෙයක් අල්ලගන්න වෙනවා. අතගගා යන්න වෙනවා. අල්ල ගන්නවා කියන්නේ මොකද්ද? තණ්හා සංයෝජනය. ඒකයි අන්ධයි නම් ඒ කියන්නේ අවිද්‍යාවෙන් යුක්තයි නම් බන්ධනය තණ්හාව යෙදෙනවමයි. තේරෙනවද මං කියන එක? නින්ද්‍රාවත් වගේ තමයි නිදා ගන්න යම් තැනක ඇලවෙන්න බෑනේ. ඇලවුණොත් නින්ද යන්නේ. තේරෙනවද? නිදිමතත් එක්ක නිද්‍රාවත් එක්ක ඇලවීම කොහොමද වෙනවා? ඒ කියන්නේ අවිද්‍යාවත් එක්ක තණ්හාව යෙදෙනවමයි. පැහැදිලිද? අවිද්‍යාව තමයි තමන් සම්බන්ධව තියෙන නොදැනුවත් භාවය. හරිද? ඒ නොදැනුවත් භාවය සම්පූර්ණයෙන්ම දැනුවත් වෙනකොට මොකෝ වෙන්නේ? දියලා යනවා. පැහැදිලිද? මොහමුද කියන්නේ නිර්වාණයට නමක්. හරිද? බෝනිකා කියන්නේ අපි හිතන් ඉන්න මේ මමත්වයට නැත්තම් ඊගෝ කියලා හරි මොන හරි වශයෙන් ගන්න පුළුවන් හොග. මේ ස්වභාවයට නමක්. පැවැත්ම නමක්. හරිද? ওই පැවැත්ම සම්පූර්ණයෙන්ම නිෂේධ වෙලා යනවා. පැවැත්මේ යථාර්ථය දැක්කහම. තේරෙනවද? බෝනික්ක තමන්ට වටිනාකමක් දීගෙන වටේම තමන්ව හොයන්න උත්සාහ කරන හැමතැනම තමන් හැදුනේ ලුණු වලින් කියන එක අමතකයි. හරිද? හැබැයි ලුණු බවට පත් වෙනකොට ලුණුත් එක්ක යා වෙනකොට අර සියලු වටිනාකම් ටික දීලා යනවා. බලලා. ඉතින් අද මම අර තණ්හාව ගැන කියපු නිසා මම පොඩි කාරණා ටිකක් කියන්නම් මේකත් තේරුම් ගන්න වටි කියලා. සාමාන්‍යයෙන් අපේ ජීවිතේ තණ්හාවට නිමාවක් තියන්න වෙන්නේ නැහැ කවදාවත්. කැමැත්තට බන්ධනයට ආශාවට තිතක් කොහෙවත් තියන්න වෙන්නේ නැහැ. කමාවක් තියලා යන්න වෙනවා. to be continued කියලා කියන්නේ. يعني දිගින් දිගට තණ්හාව ඉස්සරහට නයි. බැඳීම තණ්හාව ආශාව කියන එක නිමාවක් නොවෙන්නේ කවදාවත් මේ තියෙන දේවල් හෝ මේ ඉන්න මිනිස්සුන්ගෙන් හෝ ඉවරයක් වෙන්නේ නැහැ අපිට ලැබෙන දත්ත. මේකේ පානම් තව එකක් තියෙනවා. ඒකේ පානම් තව එකක් තියෙනවා. ඔල හිතනවාද කවදාවත් උවමනා නැත්තම් අවශ්‍යතාව සහ උවමනා පරිමහණ්ඩ මේ ලෝකේ හදපු භාණ්ඩ හා සේවා කියන එක ඉවර වෙයි කියලා. ඉවර වෙන්නේ නැහැ. අද මේ විනාඩි කිහිප ඇතුළත අලුතෙන් නව නිෂ්පාදන කෝටි ගණක් හදන්න ඇති. නේ? ඉවරයක් වෙන්නේ නැහැ. තේනවද? තණ්හාව කවදාවත් නැති කරන්න බැරි එකයි. තණ්හාව නැති කරන්න බැරි අවශ්‍යතාවය පටන් ගන්න පදනම අපි දන්නේ නැති හින්දා. හරිද? මාර්කේ උපමා ඔක්කොමත් එක බලන්න. හීනෙක නම් ඉන්නේ හීනේ ඇත්ත වෙන තාක්. අපි ඒක ඇතුලේ තියෙන දේවල් එක්ක ඔට්ටු වෙවි ඉන්න අපි කැමතිනේ කොහොමද? ඒ පදනම අපි හොයන්නේ නැහනේ. පැහැදිලි මං කියන එක. හොඳට බලන්න මේක. මාර්කේ උපමා මම කියන අන්ධ මිනිස්සෙක්ට කවදාවත් දෙයක් අල්ලගන්න නැතුව යන්න බෑ. ඒකෙන් බලන්නකෝ. කෙනෙක් කල්පනා කරනවා මේ අල්ලන් ඉන්න එක ප්‍රශ්නයක්. ඒ කියන්නේ මොකද? තණ්හාව ප්‍රශ්නයක්. දැන් මොකෝ කරන්නේ? අර අන්ධ මිනිස්සයා මේ අල්ලන් ඉන්න සැරයටි ප්‍රශ්නයක් කියලා විසික් කරනවා.
නැත්නම් අල්ලගෙන තාප්පටි කල්ලන්න නැතුව මොකෝ වෙන්නේ? එහෙම අල්ලලා යන්න පුළුවන්ද කෙනෙක් කරන්න? අල්ලන දේවල් අතහැරලා අන්ධ කෙනෙක්ට යන්න පුළුවන්ද? බෑ. ආයි වැටෙනවා. වැටෙනකොට අල්ලගන්නෙත් ආයි දෙයක් අල්ලනවා. තේරෙනවද? අන්ධ මිනිස්සෙට ඇල්ලීමකින් තොරව කිසිවක් කළ නොහැකි. දැන් මට හිතලා කියන්න ඔය අන්ධ කෙනා අල්ලන එක නතර වෙන්න නම් අන්ධ කෙනාගේ අල්ලන එක බැඳෙන එක නතර වෙන්න නම් මොකක්ද යාට වෙන්න ඕනේ? මොකක්ද වෙන්න ඕනේ? ඇස්සරෙන්න ඕනේ. ඇස්සරෙනකොට මොකෝ වෙන්නේ? කෙලින් අල්ලන්නේ නැවුනොත්. පැහැදිලිද මං කියන එක? ඔන්න ඔය ස්වභාවය අන්ධ කෙනෙක් ලෝකේ සැරිසරන විදියමයි අපේ ජීවිතේ. පැහැදිලිද? එහෙනම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට තියෙන මේ අර්බුද ව්‍යසන සියල්ලෙන් අපි ගැලවෙන්න සාමකාමීව අවෛරයෙන් නැත්තම් ගහ බැන ගැනීම වලින් තොරව මේකේ තියෙන පදනම නැත්තම් මේ භෞතිකයේ තියෙන අස්ථාවරත්වය යම් කිසි මට්ටමකට ස්ථාවර කරන අපේ දායකත්වය අපි සාමකාමීව දිය යුතුයි. ඒකේ ප්‍රශ්න නැහැ. මොකද ඒක හැමෝටම ලොකු ලාභයක්. හැබැයි ඒ සියල්ල කරනකොට තේරුම් ගන්න අන්ධභාවය තාම ගැලවිලා නැහැ. මේක ස්ථාවර කරන්න ජීවිතේම දෙනවට වඩා උපරිම දේ වෙනුවෙන් කරලා ඒ ලැබෙන සහනය ඊටාම ඉක්මනට මොක කරන්න ඕනේ. තමන්ගේ පැත්තේ ඇස් අන්ධ ගතිය අයින් කරගන්න ඇස් දෙකට ආලෝකයක් ලැබෙන විදිහට ඇස් දෙක අරගන්න උත්සාහ දැරීම කළ යුතුම වෙනවා. නැත්නම් මේකන්දි මට එකක් කියන්න පුළුවන් ආයි ලියලා දීලා මේ සිද්ධිය ආයිත් මුහුණ දෙන්න වෙයි. හරිද? ඒක හරියට යුද්ධයක් ඉවරුනාට පස්සේ කොරෝනා වුණාට පස්සේ කන්න නැහැ. ඊට පස්සේ ආයි මොකෝ වෙන්නේ? ටික කාලයක් යනකොට කන්න ලැබෙයි. ඊට පස්සේ ආයි වසංගත. ආයි යුද්ධ. මම ළඟ කල්පනා කරා දැන් මගේ ජීවිත කාලය තුලද යුද්ධයක් අත්විඳලා තියෙනවා. යුද්ධයක් සම්බන්ධව අදහස් තියෙනවා. සුනාමි සම්බන්ධ අදහස් තියෙනවා. ඊට පස්සේ ව්‍යසන නැත්තම් ඔය පැනඩමික් මේ වසංගත ඒව සම්බන්ධ අදහස් තියෙනවා. දුර්භීක්ෂ හිඟ ඒ ගැන දැන් අදහසක් එමින් පවතිනවා. හරිද? ඒකයි ජීවිතේ කවදාවත් මේ ස්ථාවරව සැපයි සුන්දරයි මధుරයි කියලා රඳන්න බෑ. හරිද? හොඳට හිතනවා නම් තමන්ගේ තියෙන මෝඩකම තේරෙනවා මිසක ඒ කියන්නේ මේ ඉපදීමේ කර්මය නෙමෙයිද ගෙවන්නේ කියන හොඳට තේරෙනවා. තේරෙනවද? ඒක රටකද ජාතියකද ආගමකද නෙමෙයි. ඉපදුනා නම් කාටත් පොදු ධර්මතාවය. මම කියන්නේ ආයි මේ එකම චක්‍රයට වැටෙන්න හේතු කාරණා සපය ගන්න එපා කියන එක. මොකද මේ ගින්න පත්තු වෙන්නේ දර තියනකම් දර ටික අයින් කරන්න පුළුවන් විදිහ කියලා තියෙන්නේ සාසනය ඇතුලේ. හරිද? මාර්ගයේ පනවල තියෙන්නේ. යන නොවන එක විතරයි තමන්ගේ පැත්තේ ඉන්නේ දැන්. ඉතින් මම ඒකයි කිව්වේ අරගලේ හිටපු හොඳම පුරෝගාමී පෙරටුගාමීම නායකයා දුන්න සැලැස්ම තාම තියෙනවා. ඒක අනුගමනය කළ බොහෝ දෙනෙක් අරගලේ ඊටාම සාමකාමීව උත්කෘෂ්ටව ජයග්‍රහණය කළා තියෙනවා. ආයි අරගල කරන්න එන එකක් නෑ ඒගොල්ලෝ කවදා. මහරහතුන් වහන්සේලා රහතුන් වහන්සේලා ආර්ය උත්තමයන් වහන්සේලා ආයි එන්නේ අරගලේට. අරගලේ සියල්ලම සුන්නත් දුරි කළා තියෙනවා. බුදුහාමුදුරුවෝ මතක් කරා අරගලේ දින්න වෙලාව තණ්හාව කියන වඩුව දැක්කා කැණිවල සුන්නත් දුරි කරා කියලා ආයි නෑ. හරිද? ඉතින් අන්නේ සිහනාදේ කරන්න හැමෝටම පුළුවන් කාලයක් මේක. ඒ නිසා මේ බාහිර තියෙන භෞතික ප්‍රශ්න වලින් පන්නරයක් ගන්න කොහෙවත් වැටෙන්න එපා. හරිද? නොකා නොබී මැරෙන්න වුණත් ඒ ගැන වෛරයක් ඇති කරගන්න එපා. මොකද ඉපදිච්ච නිසායි ප්‍රශ්නේ. වෙන කවුරුත් මේ ප්‍රශ්නෙට හේතුව තමයි. අර්බුදේ නිර්මාණ කරුවා තමන් මොදේ. කවුරුත් නෙවෙයි. ව්‍යසනේ නිර්මාතෘ තමයි. හොයාගන්න බැරි වෙච්ච එකයි දුකෝගේ. තමන්ට තමන් හොයාගන්න බැරි වෙච්ච එකේ විපාක ගෙවන්නේ කියන එක තේරුම් ගන්න. තේරෙනවද? අද හිව්වේ නැත්තම් අනාගතෙත් ඔය කට්ටම කණ්ඩ වෙනවා කියන එක තේරුම් ගන්න. හරිද? කවදාවත් අවුරුදු කණ්ඩ වෙන එකක් නැහැ මේ යන විදිහට කිව්වොත්. හරිද? එහෙනම් හැමෝටම මට මතක් කරන්න තියෙන්නේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ කලාතුරකින් ලැබෙන්නේ බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්නේ අතිශයින් කලාතුරක. මනුස්සෙක් වෙලා ඉන්න කාලෙක බුදුවරයෙක්ගේ ආශිර්වාදය ලැබෙනවා කියන්නේ ඊටාම කලාතුරක්. හරිද? ධර්මයක් ජීවමානයි කියලා කියන්නේ අතිශය කලාතුරකයි. සංඝයා වැඩ ඉන්නවා කියන්නේ අතිශය කලාතුරකයි. සිවුරු පොටක් දකින්න ලැබෙන අතිශය කලාතුරකයි. හරිද? ඒ නිසා එවැනි අති දුර්ලභ අති විශේෂ කාලයක ඉපදිලා තියෙන්නේ. එවැනි කාලයක වටපිටාවේ තියෙන අනුම්මත්තේ නැහෙන ජීවිතවලට තමන්ගේ ජීවිතේ බිලි දෙන්නේ නැතුව තමන්ව ගොඩ දාගන්න නැත්තම් ආත්මාර්ථය පිණිස හරිද ගැලවීම පිණිස නිවීම පිණිස හැමෝම උත්සාහයක් විරවීරයක් ගන්නවා නම් ඒක තමයි හොඳම දේ කියලා මට මතක් කරන්න තියෙන්නේ. ඒ දේ කරනකොට තමන්ව හොයාගන්න උත්සාහ කරනකොට මේ වපසරිය ස්වභාවයෙන්ම තමන්ට අවශ්‍ය ඒ හයියහත්ය දෙයි. හරිද? එහෙනම් හැමෝටම මේ අත්ලා තියෙන
ව්‍යසනකාරී තත්ත්වය ඉතාම ඉක්මනට පහ වෙලා හැමෝටම ශාස්ත්‍රීය වටපිටාවක් ලැබෙන්න කියලා අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරන එක හිතින්ම හැමෝම වෛරී චේතනා අයින් කරලා මෛත්‍රියෙන්ම මේ කටයුතු කාරණා කරගෙන ඉතාම ඉක්මනට සාමකාමී වටපිටාවක් ලැබේවා කියන ආශිර්වාදයත් එක්ක ඒ වගේම හැමෝටම සිහිපත් කරන්න ඕනේ මේ කාලේ ලේසි නැතුව ඇති මම හිතන්නේ බණක් එහෙම අහන්නත් මොකද බණ අහන මානසිකත්වය නෙමෙයි දැන් කාටවත් තියෙන්නේ සත්‍යයක් හොයන එකට වඩා මේ තියෙන ප්‍රශ්න වලට මිනිස්සු උත්සාහ කරන්නේ හැබැයි ඒ සියලු ප්‍රශ්න වලට ලැබෙන උත්තර ස්ථාවර නැහැ తాවකාලිකයි කියන එක තේරුම් ගන්න. එහෙම වුණොත් තමන්ගේ ජීවිතේ මීට වඩා දේකුත් හොයන්න ඕනේ කියන දණ්ඩ මනස ගෙනයි. හරිද? ධර්මයක් අහන්න ලැබෙන ඊටම කලාතුරකින් හොඳයි. සත් ධර්මයක් ඇහෙන වෙලාවක කනක් මේ වගේ ප්‍රകൃතිව නිරෝගීව තියෙන කලාතුරකින්. හරි. එහෙනම් තමන්ට ලැබිච්ච මේ ජීවිතේ තමන්ට ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ නිකරුණේ නාස්ති කරගන්න එපා. හොඳම වාහනයක් ලැබිලා දිනවා හොඳටම යන්න. ඒක තැන් තැන් වල මේ කටු අකුල් වලයි මඩවල වලයි ප්‍රපාත වලයි හප්පගෙන නාස්ති කරගන්න එපා අපරාධේ. හරිද? ගැලකට තරුණ ආඹර වස්සෙක් බැන්දොත් එයාට කොච්චර වරක් දුන්නත් තරහ යන්න පුළුවන්. හැබැයි කරත්තේ හානි කරගත්තොත් නාඹ කොච්චර තරුණ වුණත් හයිය වුණත් පොඩ්ඩක් දෙගමන් කරත්තේ කැඩලා යනවා. තේරෙනවද? ඒකට පත් කරගන්න එපා ජීවිතේ අර ලස්සන උපමාවකුත් ඉන්නේ පණනම් තනාග පිනිවිදු වෙන්නේ කියලා. තේරෙනවද? කිමනේ සුදෙනෙනි කිම වීරිය නොකරන්න කියලා තිනවා ඒක. ඇයි වීරිය කරන්නේ නැත්තේ කියලා අහන තැනක් ඕක. ඉතින් ඒ වීරිය තම තමන්ලාගේ පැත්තෙන් නැගේවා හැදේවා කියන කාරණා මතක් කරනවා. ඒකට හැමෝම තම තමන්ගේ උපරිම ශක්තිය ධෛර්යය වීරිය නොපසවල උත්සාහය සත්‍ය වෙනුවෙන් සත්‍ය හොයන්න සත්‍ය වෙනුවෙන් ජීවිතය ගත කරන්න සියලු දෙනාටම අවස්ථාව වඩපිටාව ලැබේවා කියලා අපි සියලු දෙනාම ආශිර්වාද කරනවා. හොඳයි. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දෙන්න බොහෝ පිරිසක් එකතු වුණා. ඒකෙදී මතක් කරලා දෙනවා දෙහිපොළ නුගතලාව වැලිමඩ පදිංචි විමලා නවරත්න මෑණියන් සහ දූ දරුවන් වන ලක්ෂ්මී හේරත් අසේල බණ්ඩාර නුවන් උදේ කුමාර සහ ඉරේෂා හේරත් තිලිනි ගමගේ වෙනවිය වෛද්‍ය ශාලිකා විද්‍යාරත්න මහතා වෛද්‍ය ශාලික විද්‍යාරත්න මහතා යන අය තමයි දායකත්වයේ දරුවේ. ඉතින් මේ කාලේ මම මතක් කරා වගේ ධර්මයක් දේශනා කරන්නත් මිනිසුන්ට එහෙම ලොකු අවස්ථාවක් හමු වුණා අඩුයි. හැමෝම ලොකු අරගලයක ඉන්නේ. ඉතින් ඒ නිසා මේ හැමෝම වෙනුවෙන් සියලු දෙනාටම මේ බාහිර තියෙන අරගලයට වඩා තමන් තුළ තියෙන මෙමා කියන තමන් කියන අරගලයෙන් ගැලවෙන්න යම්කිසි හෝ ඖෂධයක් උපනිශ්‍රයක් වත්කමක් ලබා දුන්නා කියන ගණයට යනවා ධර්ම දානය කිරීමේ ආනිසංශය. ඉතින් හැමෝම මේ ධර්ම දානයේ ආනිසංශය ලබාවා කියලා අපි නැවත නැවතත් ආශිර්වාද කරනවා. අරමුණු වශයෙන් මතක් කරලා තියෙන්නේ මීට අවුරුදු 3කට පෙර අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු එච්.එම්. ජයසේන දයාබර පියාණන් වහන්සේට යම් අත්බැවක ඉන්නවා නම් සුගති අත්බැවක්ම වෙත්වා සම්‍යක් දෘෂ්ටි වටපිටාවක ලැබෙත්වා කියන ආශිර්වාදයත් ඊටාම ඉක්මන් භවයකදී උතුම් ධර්මාබෝධය තුලින් සසර දුක කෙලවර කරගනිත්වා කියන අදහසත් ප්‍රාර්ථනාවත් ඒ වගේම අනන්ත සසර පුරාවට එතුමන්ට මව්වරු පියවරු සෑම සියලු දෙනාටමත් නිවනින් නිවෙන්න මේ සියලුම පුණ්‍ය කුල ශක්තිය ඒකාන්තයෙන් උපනිෂක් පාරමිතාවක් කල්යාණ මිත්‍ර සම්පතයක් බවට පත් වෙත්වා කියලා සියලු දෙනාම මතක් කරලා ප්‍රාර්ථනා කරලා තිනවා. ඒසෙන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම දයාබර විමලා නවරත්න මෑණියන්ට බණ්ඩාර මණිකේ උපාසිකා මාතාවට ඇතුළු සියලු ඥාතීන්ට දූ දරුවන්ට කල්යාණ මිතුරන් සැමටම නිවන් මඟ වඩා ගැනීමට මේ පින් හේතුපනිෂ වේවා කියලා අදහස් කරලා තිනවා. කායික මානසික සුවපත් භාවය සපවත් භාවය නිදුක් නිරෝගී භාවයම චිරජීවනයේ ලැබේවා කියලා ආශිර්වාද කරලා තිනවා. ඒ වගේම අංක 108 කහත්තේ වෙල බණ්ඩාරවිල පදිංචි WM පීරිස් විද්‍යාරත්න පියාණන් හට නිවන් මඟ වඩා ගැනීමට හේතු සැකසීමටත් කායික මානසික නිරෝගී භාවය ලැබීමටත් මේ සමස්ත පුණ්‍ය කුසල ආශිර්වාදය හේතු කාරණා වේවා කියලා මතක් කරලා තිනවා. මීට මසකට පමණ පෙර අභව ප්‍රාප්ත වූ එච්.එම්. රත්නායක බාප්පාටත් එච්.එම්. සිරිසේන බාප්පාටත් එච්.එම්. පුංචි බණ්ඩා මැතිදුන්ට සහ මැතිනියට ඒ වගේම එච්.එම්. මුතුමැණිකා නන්දනියට සහ WM රනිලා මදුපාංජලි මහත්මියට යන සියලු දෙනාටත් එන්.එම්. කිරිබණ්ඩා මැද්දුන්ට සහ එම මැතිනියටද උපාලි නවරත්න මාමාට අශෝක නවරත්න මාමාට සුනිල් බණ්ඩාර මාමාට සහ රම්මණිකා නන්දනියට කේ මුතුබණ්ඩා මැද්දුන්ට KKM වයිම නාරිරත්න කන්නංගර මැද්දුන්ට LWP කීර්තිසේන මැද්දුන්ට සහ රෝහිණී උඩවත්ත මැතිනියටද මැල්ටි නෝනා මාතාවට එමෙන්න උපාලි හෙට්ටිආරච්චි මැද්දුන්ට කනංකේ ගමගේ ධර්මසිරි මැතිදුන්ට අලුත්ගේ රංජිත් පෙරේරා මැද්දුන්ට සුසීමා හෙට්ටිආරච්චි මැතිනියටද රූපා හෙට්ටිආරච්චි මැතිනියටද නිමලා හෙට්ටිආරච්චි මැතිනියටද විමලසිරි හෙට්ටිආරච්චි මැතිදුන්ට පබාවති හෙට්ටිආරච්චි මැතිනියට නිහාල් හෙට්ටිආරච්චි මැද්දුන්ට ඉනෝකා හෙට්ටිආරච්චි මැතිනියට විජේසිරි හෙට්ටිආරච්චි මැතිදුන්ට සියලු දෙනාටම සුගති අත්බැවක් ලැබිලා සම්මද්දශ වටිපිටාවක් ලැබිලා ඊටාම ඉක්මන් භවයකදී උතුම් ධර්මාබෝධයේ පිණිස මේ ධර්ම දාණය හේතු මුනිශ්‍රේ වෙත්වා කියලා ප්‍රාර්ථනා තබලා දෙනවා. ඒ සියල්ල එසේම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම නිවන් මාර්ගය එළිපෙහෙලි කරන සියලුම මහා උත්තමයන් වහන්සේලාට සියලුම මහා සංඝරත්නයට මේ ධර්ම ශ්‍රවණය කරන සැමටත් අප පවුල් වල ඥාති මිත්‍රාදී සියලුම හිත මිතුරු ඒ සියලුම කල්යාණ මිත්‍ර සෑම දිනාටමත් වචන මාත්‍රයකින් හෝ සිතුවිලි මාත්‍රයකින් හෝ උදව් උපකාර කළ යම්තාක් පිරිසක් වෙද්ද පෙන්න නොපෙන්න සියලුම
යම්තාක් පිරිසක් මේ වටපිටා එකතු වුණා නම් ඒ සියලුම සියලු දෙනාටම කායික මානසික සුවපත් භාවය, නිදුක් නිරෝගී භාවය, සුවපත් භාවය ලැබෙත්වා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරලා තිනවා රට වෙනුවෙන් දීපදූ සියලුම ඒ රණවිරු ඒ සියලුම දෙපාර්ශ්වයේ සියලුම සත්පුරුෂයන්ට සියලුම පින් උපනිශ්‍රේ වේවා අනුමෝදන් වෙත්වා. ධාර්මික රටක් වෙනුවෙන් අප කැප වෙන සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු රෝග පීඩා ආදී දුර වෙලා සියලුම ලෝකවාසී සෑම සියලු දෙනාටම සැනසීම සාමිය උදා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා තිනවා. අවසාන වශයෙන් අප්‍රමාණ බුද්ධ ශක්තිය බලයෙන් ලංකාද්වීපයේ ධාර්මික දේශයක් බවට පත් වේවා. සියලු සත්වයෝ සුවපත් භාවය ලබත්වා කියලා හැමෝම සාසුදින් යුක්තව මේ පුණ්‍යානුමෝදනාව සිදු කරලා තිනවා. ඒ සෑම සියලු යහපත් අභිවෘද්ධියට පත් වෙන සියලුම යහපත් ප්‍රාර්ථනාවන් එසේම එලෙසම උපනිශ්‍රේ සම්පත්තියක් ලැබිලා එසේම සඵල වේවා කියලා අපි සියලු දෙනාම ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම සිහිපත් කිරීමෙන් අනතුරුව විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි අපේ ලොකු ස්වාමීන් වහන්සේලා ප්‍රඥා නාලිකාව ආරම්භ කරලා තාම මහන්සියෙන් කැපවීමෙන් තිරේ පිටව සිඳගෙන කරන මෙහෙය අති උත්කෘෂ්ටයි. උන්වහන්සේලා පතන්නා වූ යම් බෝධි ඥානයක් තියෙනවා නම් ඒ බෝධි ඥානය වහවහාම අඩුපාඩුවකින් තොරව ਸਰව සම්පූර්ණ වෙත්වා. මේ චීවරය තුළදීම උතුම් අරිහත් පදවිය සම්ප්‍රාප්ත කරගෙන නිවනින්ම නිවෙන්න මේ සමස්ත පුණ්‍ය කුසල ආශිර්වාදයේ ඒකාන්ත පාරමිතාවක් උපනිශ්‍රයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම නමින් ජන්මාන්තරගත වෙන්න ඇතිච්ච සියලුම දෙනා සංඝ පරපුරේ සියලුම මහෞත්තම මහා යතිවරයන් වහන්සේලාව සිහිපත් කරනවා. සියලුම මහෞත්තමයන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. දැක බලාගෙන හිත පහදවා ගනිත්වා. ඊ타ම ඉක්මනින් නිවනින්ම නිවෙන්න ජාතියම වනසා ගන්න, ජාතියම නසා ගන්න සෑම සියලු ශක්තිය ධරයක් මේ තුමන් වහන්සේලාට ලැබේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම නමින් ජන්මාන්තරගත වෙන්න දිච්ච ඒ සියලුම නෑදෑ හිත මිත්‍රාදීන්, පරම්පරාගත ඥාති මිත්‍රාදීන් ඇතුළු යහළු මිත්‍රාදී යම්තාක් පිරිසක් මේ පිනෙන් පෝෂණය වෙනවා නම් ඒ සෑම සියලු දෙනා සාදුකාර දෙමින් පින් අනුමෝදන් වෙත්වා. සුගතියත් බවක් ලබත්වා, දුගතියනත් මිදෙත්වා, සත්පුරුෂ ආශිර්වාද ලබත්වා, සද්ධර්ම ශ්‍රවණයම කරත්වා. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිවිසන සීපෙපනවා දාල අජරාමර සංඛ්‍යාත නිවනින් නිවෙන්න මේ සමස්ත ධර්ම දානමය කුසලය ඒ යතන්ට අති උත්කෘෂ්ඨ පාරමිතාවක් කුසල ශක්තිය බවට පත් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ වටපිටාව මේ ආකාරයෙන් සකසන්න, මේ උපකාර කරන්න, මේ සමස්ත වපසරිය සකසන්න උදව් උපකාර කරපු සෑම සිළු දිනාම නම් මතක් නොවන වචනකින් හෝ උදව් උපකාර කළ සිළු දිනාම සිහිපත් කරනවා. විශේෂයෙන්ම කාර්ය මණ්ඩලයේ මේ සියලුම සහෝදර සහෝදරයන් සිහිපත් කරනවා. සෑම සිළු දිනාටමත් සිලෝකවාසී සිළුම සත්වයන්ටත් තුරුවන්ගේ අනන්ත ප්‍රමාණ මහා ගුණ බලයෙන් ඒ උත්කෘෂ්ඨ ධර්මාභි සමය ලබන්නම වපසරිය සකසේවා. සත්පුරුෂ ආශ්‍රය ලැබෙත්වා, සද්ධර්ම ශ්‍රවණයම කරත්වා. තථාගතයන් වහන්සේලා සපයි කියා දේශනා කොට වදාළ නිවනින්ම නිවෙන්න හැමෝටම ශක්තිය ධෛර්ය වාසනාව ඒ චින්තනය අවදි වීමට මේ පින උපනිශ්‍රයක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. හොඳයි පින්වත්නි, අවසාන වශයෙන් මතක් කරන්න තියෙන්නේ මනුෂ්‍ය ජීවිතය ඊටාම කෙටි කාලයක් ඇතුළත අපි මේ සියලුම යුද්ධ මැද්දේ, අරගල මැද්දේ, අර්බුද මැද්දේ අපේ ජීවිතය ගත කරන්නේ. කාලය ගෙවෙනවා කිසිම පාඩුවකින් තොරව. මොනවා වුණත් ඔරලෝසු නවතින්නේ නැහැ. ඒ හින්දා කාලයට පරදින්න නැතුව කාලය අතික්‍රමණය කරලා අකාලික ධර්මයට පත් වෙන්න, අකාලිකත්වයට පත් වෙන්න හැමෝගෙම ප්‍රඥාව අවදි වෙන්න, හැමෝම වීරිය, ශක්තිය, ධෛර්යය ඒ තමන් කළ යුතු උත්සාහය අඩුපාඩුවක් නොකරම කිරීමට අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් තියාගන්න. ඒක තමයි හැමෝටම තියෙන ලාභය. සසර සුවවත් භාවයටත් සසරින් එතර වෙන්නත් ඒක තමයි තියෙන එකම ලාභය. සත්‍ය සෙවීම නවත්තන්න නැතුව හොයන්න මිනිස්සෙක් වෙන්නේ කලාතුරකින් කියන එක නිරන්තරයෙන් තේරුම් ගන්න. එහෙනම් අනවශ්‍ය දේවල් වලට කාලේ නාස්ති වෙනකොට ඇත්ත හොයන්න උත්සාහ කරන්න හැමෝටම ලාභයක් වෙයි. ඊසෙන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමින් අපි දේශනාව හමාර කරනවා. හැමෝටම තෙරුවන් සරණයි. හොඳයි, හැමෝම වන්දනා කරගන්න ආශිර්වාද කරන්න. සබ්බේතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්තිහි භවන්තු තේ දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිබ්බයා සෝකප්පත්තාච නිසෝකා හොන්තු සබ්බේ පිපානිනෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සෑම සියලු දිනාටම යහපතක්, සුභ සිද්ධියක්, අභිවෘද්ධියක් බවට පත් වෙත්වා. සියලු දිනාම නිවනින් වෙත්වා. සුවපත් වේවා. මෝහක්ඛයෝ නිබ්බානං